හරි. ඉතින් සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා. අපි නම් වැඩ පටන් ගනිමු. දැන් සම්බන්ධ වෙලා ඉන්න දරුවෝ ප්‍රමාණය නම් අඩුයි. ළමයිට නිදිමත ඇති නේද? පැයපන්ති වල පාන්දර නැගිටින්න. හැබැයි ඉතින් මමත් නැගිටලා ඉන්නවා. ඒක තමයි ස්වරූපේ නේද? කමන්න අපි වැඩ පටන් ගනිමු. පුතේ ඉස්සෙල්ලා මම ඔයාලට ඊයේ මේ හයිඩ්‍රෝකාබන් හා ඒ වගේ ව්‍යුත්පන්න කියලා ටියුට් එකක් දැම්මා. හරිද? ඉතින් ඔයාලට මම මේ ටියුට් එකේ පිළිවෙලට තමයි පාඩම සාකච්ඡා කරන්නේ. හැබැයි ඔයාලට ටියුට් එක ගන්න විදිහක් නැහැනේ නේද? දැන් ලැප් එකක් වගේ පාවිච්චි කරන කෙනෙකුට නම් ඔක තිරේ පැත්තක දාගන්න පුළුවන් වෙයි. අනිත් අයට ෆෝන් එකෙන් ඔක දාගෙන වැඩ කරන්න බැරි වෙයි නේද? කොහොම වුණත් අපි පාඩම කරගෙන යමු. ඊට පස්සේ ඔයගොල්ලෝ පුළුවන් නම් කොහොම හරි print out එකක් ටියුට් එකේ ගන්න අරගෙන සූදානම් කරගන්න. එතකොට ඒක ඔයගොල්ලන්ට ආපස්සරයක් ලියා ගන්න පුළුවන්. හරි. ඉස්සෙල්ලා පුතේ මාතෘකාව ලියන්න. ඔන්න අපේ 14 වෙනි පාඩම හයිඩ්‍රෝකාබන් හා ඒවායේ ව්‍යුත්පන්න. හයිඩ්‍රෝකාබන් හා ඒවායේ ව්‍යුත්පන්න. හරිද? ඒ අරද පුතේ අපි ඉස්සෙල්ලාම බලන්න ඕන හයිඩ්‍රෝකාබන් කියන්නේ මොනවද කියලා. හයිඩ්‍රෝකාබන්. ඒකට හයිඩ්‍රෝකාබන් කියපුවාම එතන වචන දෙකක් කියවෙනවා පුතේ. හයිඩ්‍රෝ කිව්වහම හයිඩ්‍රජන්, කාබන් කිව්වම නිකන් කාබන් නේද? එතකොට හයිඩ්‍රෝකාබන් කියලා කියන්නේ ඇත්තටම කාබන් සහ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය වලින් පමණක් හැදිලා තියෙන සංයෝග අපි හඳුන්වන්නේ හයිඩ්‍රෝකාබන් කියලා. තේරුණාද? එතකොට හයිඩ්‍රෝකාබන් කියන්නේ මොනවද? කාබන් සහ හයිඩ්‍රජන් යන මූලද්‍රව්‍ය වලින් පමණක් හැදිලා තියෙන සංයෝග අපි හඳුන්වන්නේ හයිඩ්‍රෝකාබන් කියලා. දැන් පුතේ එහෙම හයිඩ්‍රෝකාබන් ගත්තාම බලන්න දැන් ගොඩක් ඒවා තියෙනවා. දැන් ඔයාලගේ පොතේ දීලා තිනවා බලන්න ඉටි. ඉටි හැදිලා තියෙන්නේ කාබන් හයිඩ්‍රජන් වලින්. පෙට්‍රල්, මෙතේන්, LP වායුව, භූමි තෙල්, ඩීසල් මේවා ඔක්කොම හැදිලා තියෙන්නේ කාබන් සහ හයිඩ්‍රජන් වලින් පමණයි. ඒ නිසා ඒවට අපි කියන්නේ මොනවා කියලාද? හයිඩ්‍රෝකාබන්. ඒතර හයිඩ්‍රෝකාබන් කියනවා පුතේ දැන් CH4 මෙතේන්, C2H6, C3H8, C4 ලියාගන්න එපා දැම්ම, H10, C5H12, C6H14, C7H16, C8, C9. මෙන්න මේ විදිහට පුතේ හයිඩ්‍රෝකාබන ගොඩාක් තියෙනවා. මේවා හඳුන්වන නම් තියෙනවා. මෙතේන්, එතේන්, ප්‍රොපේන්, බියුටේන්, පෙන්ටේන්, හෙක්සේන්, හෙප්ටේන්, ඔක්ටේන්, නැනේන්, ඩෙකේන්. C10යි H22යි. මෙන්න මේ විදිහට පුතේ කාබන් සහ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය වලින් පමණක් හැදුණු සංයෝග වලට අපි කියන්නේ හයිඩ්‍රෝකාබන කියලා. පැහැදිලිද? මොකද්ද නිර්වචනය? කාබන් සහ හයිඩ්‍රජන් යන මූලද්‍රව්‍ය වලින් පමණක් හැදුණු සංයෝග අපි හඳුන්වන්නේ මොනවා කියලාද? හයිඩ්‍රෝකාබන කියලා. එහෙනම් පුතේ ඔන්න ඉස්සෙල්ලා අපි නිර්වචනය ලියාගමු හයිඩ්‍රෝකාබන කියන්නේ මොනවද කියලා. හරි? ලියන්න යටින් මෙහෙම කාබන් හා හයිඩ්‍රජන් පමණක් අඩංගු සංයෝග. කාබන් හා හයිඩ්‍රජන් පමණක් අඩංගු සංයෝග හයිඩ්‍රෝකාබන නම් වේ. හයිඩ්‍රෝකාබන නම් වේ. හයිඩ්‍රෝකාබන නම් වේ. හරි. දැන් පුතේ මාතෘකාවක් ලියා ගන්න මෙහෙම ඉන්ධන කිහිපයක් හා ඒවායේ අඩංගු මූලද්‍රව්‍ය. ඉන්ධන කිහිපයක් හා ඒවායේ අඩංගු මූලද්‍රව්‍ය. ඉන්ධන කිහිපයක් හා ඒවායේ අඩංගු මූලද්‍රව්‍ය. එතකොට එතරදී ඔයගොල්ලෝ
පෙළ පොතේ තියෙනවා බලන්න ඊළඟ පිටුවේ මේ වගේ වගුවක්. හරි. මොකද්ද? ඉන්ධනය නේද? අනිත් තීරුවේ තියෙනවා අඩංගු මූලද්‍රව්‍ය. අඩංගු මූලද්‍රව්‍ය. මේක පැත්තක ඉන්ධනය අනිත් පැත්තේ පුතේ අඩංගු මූලද්‍රව්‍ය. හරි? දැන් ඒ යටතේ ඉන්ධන යටතේ පුතේ යටට ලියා ගන්න මොනවද තියෙන්නේ? ඉටි තියෙනවා මම බෝඩ් එකේ ලියන්න අවශ්‍ය නැහැ. වගුව පෙළ පොතේ තියෙනවා බලා ගන්න. ඉටි, පෙට්‍රල්, මෙතේන්, LP වායුව, භූමි තෙල්, ඩීසල් ඔකේ දරක් දීලා තියෙනවා. හැබැයි දර කියන්නේ හයිඩ්‍රෝකාබනයක් නෙවෙයි. නමුත් දරක් ලියා ගන්න උතන. දරක් ලියා ගන්න. ඒ වගුව ඇඳ ගන්න ඕන පුතේ ඉන්ධනය. එතකොට බලන්න ඉටි නම් කාබනෝයි හයිඩ්‍රජනුයි පමණක් තියෙන්නේ. පෙට්‍රල් වල තියෙන්නේ කාබන් හයිඩ්‍රජන් විතරයි. මෙතේන් වල තියෙන්නේ මෙතේන් වලට මීතේන් කියලාත් කියනවා. කාබන් හයිඩ්‍රජන් විතරයි. LP වායුවේ ඒත් කාබන් හයිඩ්‍රජන් පමණයි. භූමි තෙල් කාබන් හයිඩ්‍රජන්. පෙට්‍රල් ඔතන නැහැ. ඩීසල් පෙට්‍රල් උඩින් තියෙනවා. ඩීසල් වලත් කාබන් හයිඩ්‍රජන් විතරයි. පුතේ දරවල තියෙනවා කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන්. එතකොට දැන් දර කිව්වහම ඒක හයිඩ්‍රෝකාබනයක් විදිහට ගන්න බෑ. මොකද කාබන් සහ හයිඩ්‍රජන් පමණක් නෙවෙයි දරවල ඊට අමතරව ඔක්සිජන් නයිට්‍රජන් තියෙනවානේ. නමුත් ඒ ඉන්ධන විදිහට දීලා තියෙන නිසා එකක් ලියා ගන්න. ළමයි ලිව්වද? ඒ වගේ ඇඳගෙන ඉවර නම් කියන්න. සේත ඇඳලා ඉවරද? ඉවරයි සර්. ඉවරයි නේද? හරි. පුතේ එහෙනම් ඔන්න හොඳට බලන්න කාබන් සහ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය වලින් නැත්නම් කාබන් සහ හයිඩ්‍රජන් වලින් පමණක් හැදිලා තියෙන සංයෝග වලට අපි කියන්නේ හයිඩ්‍රෝකාබන කියලා. එතකොට බොහොමයක් ඉන්ධන හැදිලා තියෙන්නේ කාබන් සහ හයිඩ්‍රජන් වලින්. ඒවා හයිඩ්‍රෝකාබන වෙනවා. ඔතන දර කියන්නේ ඉන්ධනයක්. හැබැයි දර හැදිලා තියෙනවා කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය තියෙනවා. ඒ නිසා දර හයිඩ්‍රෝකාබනයක් කියලාම කියන්න බෑ. මොකද ඒක වෙනත් මූලද්‍රව්‍යයක් තියෙන හින්දා. right. ඊළඟට ඔන්න පුතේ අපි එනවා ඊළඟ පිටුවට එන්න 152 පිටුව පෙරලා ගන්න. ලියන්න ක්‍රියාකාරකම 14යි 1 කියලා. ක්‍රියාකාරකම 14යි 1. ඉස්සරහින් රිකැලක් ගහලා ලියන්න ඉටිවල කාබන් හා හයිඩ්‍රජන් අඩංගු බව තහවුරු කිරීම. ඉටිවල කාබන් හා හයිඩ්‍රජන් අඩංගු බව තහවුරු කිරීම. හරි. ඉටිවල කාබන් හා හයිඩ්‍රජන් අඩංගු බව තහවුරු කිරීම. ඉතින් හරිද? එතකොට ඔන්න පුතේ අපි එකදී කරන ක්‍රියාකාරකමක් තියෙනවා මොකද්ද? බලන්න. බලපුතේ දැන් පොතේ නම් මේ ටියුට් එක දැනට අරගෙන නැතුව ඇතිනේ. ඒ නිසා පොතේ මේක ලියන නිසා ටක් ගාලා මේ රූපසරහන ඇඳගන්න. ඔයාලත් අඳින්න මයිත් එක්ක එතකොට කාලය ඉතුරු කරගන්න පුළුවන්. පුතේ මේ විදිහට අපි ගන්නේ මේ වගේ U නලයක් මේකට මෙහෙම සම්බන්ධ කරන නලයක් මේ විදිහට පුනීලයක් සම්බන්ධ කරලා තියෙනවා. මෙහෙම පුතේ දැල්ලනවා ඉටිපන්දමක්.
මේ වගේ හරිද මේකට දානවා නිර්ජලීය කොපර් සල්ෆේට් ටිකක් විතර මොනවද මේකේ තියෙන්නේ නිර්ජලීය කොපර් සල්ෆේට් CuSO4 හරි ඊට පස්සේ මේන නලය මෙහෙම දානවා කාබන් ඩයොක්සයිඩ් තියෙන නලයකට දාලා ඒ තුල බුබුල්නය කරනවා හරි කොහොම මේකේ තියෙන පුතේ ආවරණ හුණු දියර හරිද මේක චූසකයකින් අදිනවා මේකේ තියෙන්නේ මොනවද හුණු දියර අපි ආවරණ කියලාම ලියාගමු හුණු දියර කොහොමත් ආවරණයිනේ ආවරණ හුණු දියර හරි එතකොට මේක ගිල්ලලා තියෙනවා සිසිල් ජල භාජනයක නේද මේක ගිල්ලලා තියෙනවා මේක ගිල්ලලා තියෙන පුතේ මොකේකද සිසිල් ජලය සිසිල් ජලය හරි බලන්න පුතේ උපසටහන ඇඳ ගන්න මේ මොකද්ද අස්සන ඇඳ ගන්න ඔයාලා දැල්ලු ඉටිපන්දම දැල්ලු ඉටිපන්දම ඊට පස්සේ මේ තියෙන පුතේ පුනීලය නීලය right ලස්සන රූප සටහන ඇඳ ගන්න පුතේ රූප සටහන ඇඳගෙන ඉවර නම් කියන්න සමාධිය ඇඳලා ඉවරද ඕනේ හරි පුතේ එහෙනම් කාලය ඇති මේක අඳින්නේ නේද හොඳට බලන්න ඔන්න මෙතන පුතේ ඉටිපන්දම දැල්වලා හරිද අපි මේ ක්‍රියාකාරකම පටන් ගන්න කොතනින්ද කියන්නේ ඉටිපන්දම දැල්වලා ඉවරලා ඊට පස්සේ මොකද කරන්නේ කල්පනා කරලා බලන්න ඉටිපන්දම දැල්වුවායින් පස්සේ දැන් මොකද මේ ක්‍රියාකාරකම කොහොමද මේක පටන් ගන්න අපි කොතෙන්ද දෙන්නේ මෙන්න මෙතෙන්ද එන්නේ චූසකය කියන්නේ පුතේ අද ගන්නවනේ එතකොට මේ චූසකයෙන් කියන්නේ දැන් අපි හිතමු අර වැකුම් ක්ලීනර් එකක් තියෙන්නේ නේද අර වාහන එනම අපි ඩස්ට් එකේම අදින්න අර ගෙවල්ලා පාවිච්චි කරන්නේ
දැන් එතකොට මේ නලයට පුතේ චූසක එකට සම්බන්ධ කරලා මෙහෙම අදිනවා. ඒ අදිනකොට වෙන්නේ මොකද්ද? මේ විදිහට මේකේ බුබුල් නේලා මෙතන තියෙන වාතය ඇදෙනකොට මේක දිගේ වාතය ඔහොම එනවා. මේකේ තියෙන වාතය මෙහාට එනවා. මෙතනින් වාතය ඔහොම ඇවිල්ලා දැන් මේ විදිහට මේ හුණු දියර තුලට බුබුලනේ වෙනවා. තේරෙනවද? එතකොට මේ ඉටිපන්දම දහනය වෙලා මේ පිටවන වාතය පුතේ මේ පුනීලයෙන් මෙතනින් මෙහෙම ඇදිලා දැන් මේ චූසකයට සම්බන්ධ කරපුවාම ඔහොම ඇදිලා මේ යූ නලය දිගේ ඇවිල්ලා ආපහු මෙහෙම ඇවිල්ලා අන්න හුණු දියර තුල බුබුලනේ වෙනවා. හරිද? එතකොට ඒ තමයි එතකොට මේ ක්‍රියාකාරකම අපි පටන් ගන්නෙ ඉටිපන්දම දැල්වලා මේ කෙලවර අපි මෙතෙන්ට දාගමු සංකේතයක් දාගන්නකෝ x කියලා. හැමෝම ලියා ගන්න මේ x කියලා. එතකොට මේ ක්‍රියාකාරකම පටන් ගන්න පුතේ ඉටිපන්දම දැල්වා x කෙලවරින් නලයේ චූසකයට සම්බන්ධ කිරීම. ඔය තමයි ක්‍රියාකාරකම පටන් ගන්න හැටි. ඊට පස්සේ මෙන්න අපිට ලැබෙන නිරීක්ෂණ. බලන්න පුතේ මොනවද උතන ලැබෙන නිරීක්ෂණ කියන්න මම. නිරීක්ෂණ. උතනදී අපිට නිරීක්ෂණ දෙකක් ලැබෙනවා. ඉතින් මෙතන දාලා තියෙන්නේ නිර්ජලීය කොපර් සල්ෆේට්. ඔයාලා දන්නවා නිර්ජලීය කොපර් සල්ෆේට් වල වර්ණය මොකක්ද? පුතේ නිර්ජලීය කොපර් සල්ෆේට් වල වර්ණය මොකක්ද? කො කියන්නේ? සුදු පාට නේද? එහෙනම් ඉස්සරහෙන් ඕගොල්ලොත් ලියාගන්න සුදු පාට නිර්ජලීය කොපර් සල්ෆේට් කියලා. මොකද නිර්ජලීය කොපර් සල්ෆේට් අපි ගන්නේ දැන් කොපර් සල්ෆේට් විද්‍යාගාරේ තියෙන නිල් පාට කැට විදියට. එතකොට ඒවා අපි කෝවක හරි නැත්නම් ලෝහ තැටියක හරි දාලා කැකෑරුම් නලයක හරි දාලා රත් කරනකොට මොකද වෙන්නේ? ඒ සජල කොපර් සල්ෆේට් තමයි පුතේ නිල් පාට. ඒ වගේ ජලයේ ඉවත් වුනහම ඒවා මොකද වෙන්නේ? සුදු පාට නිර්ජලීය කොපර් සල්ෆේට් බවට පත් වෙනවා. එතකොට අපි දාන්නේ මෙතෙන්ද සුදු පාට නිර්ජලීය කොපර් සල්ෆේට්. මෙන්න මේ ක්‍රියාකාරකම කරගෙන යනකොට මේවා මොන පාට වෙනවද? ඒ සුදු පාට නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් පාට වෙනවා. නැවත නිල් පාට වෙනවා. එහෙම නිල් පාට වෙනවා නම් ඒකෙන් අපි නිගමනය කරනවා මොකක්ද? අන්න නිල් පාට වෙන්නේ ජලය ලැබුණාම. එහෙනම් පුතේ ඔන්න ඉටිපන්දම දහනයේදී ජලය පිට වෙනවායි කියන එක මෙතනින් ওই නිරීක්ෂණයෙන් නිගමනය වෙනවා. ජලය පිට වෙනවා කියන්නේ මොනවද තියෙන්නේ? එතන හයිඩ්‍රජන් තියෙනවා. මොකද ජලය H2O නේ. එතකොට ජලයේ හයිඩ්‍රජන් තියෙනවනේ. ඊළඟදී අපි බලනවා පුතේ දැන් මෙතෙන්ට හුණු දියර තුල මේ එන වාතයේ බුබුලණය වුණාම මේ අවර්ණ හුණු දියර කිරි පාට වෙනවා. එහෙම නැත්නම් සුදු පාට වෙනවා. අවර්ණ හුණු දියර සුදු පාට වෙනවා නම් ඒ මොන වායුව ලැබුණාමද? කාබන් ඩයොක්සයිඩ් දිය වෙනකොට තමයි අවර්ණ හුණු දියර සුදු පාට වෙන්නේ. ඒ සුදු පාට වෙන්නේ කොහොමද කියලා ඔයාලා දන්නව නේද? දැන් හුණු දියර කියන්නේ පුතේ මොනවද? හුණු දියර කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. නේද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට මේ හුණු දියර කාබන් ඩයොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරපුවාම හැදෙනව මොනවද? කැල්සියම් කාබනේට්. කුයි ජලයයි හදනවා. කැල්සියම් කාබනේට් හැදෙනවා. එතකොට මේ කැල්සියම් කාබනේට් කියන්නේ හුණු ගල්නේ පුතේ. අපි දන්නා කැල්සියම් කාබනේට් සුදු පාටයි. ඒ නිසා තමයි මේ අවර්ණ හුණු දියර සුදු පාට වෙන්නේ. ඊළඟ තවදුරටත් වාතය යවුවොත් ඔය මේ සුදු පාට හුණු දියර වලට මොකද වෙන්නේ? මේකට වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් එකතු වුණොත් මොකද වෙන්නේ? දැන් හුණු දියර සුදු පාට වුණා නැත්නම් කිරි පාට වෙනවා. ඊට පස්සේ තවදුරටත් කාබන් ඩයොක්සයිඩ් යවපුවාම මොකද වෙන්නේ කියන මට? දැන් මේ සුදු පාට වෙච්ච හුණු දියර නැවත අවර්ණ වෙනවා. ඒ නැවත අවර්ණ වෙන්නේ මේ දෙක ප්‍රතික්‍රියා කරලා හැදෙනව මොනවද? කැල්සියම් බයිකාබනේට් CaHCO3 හැදෙනවා. මේ සංයෝගයට කියන පුතේ කැල්සියම් බයිකාබනේට් කියලා. කැල්සියම් බයිකාබනේට් අවර්ණයි. එහෙනම් හුණු දියර මේ අවර්ණ හුණු දියර තුළට කාබන් ඩයොක්සයිඩ් ගියපුවාම සුදු පාට වෙනවා. වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් ගියාම අවර්ණ වෙනවා. ඒ අවර්ණ වෙන්නේ කැල්සියම් බයිකාබනේට් හැදෙන හින්දා. හරි. එහෙනම් පුතේ අපි ඔන්න නිරීක්ෂණ මම ඔය අමතර කියලා දුන්නා වලට නිරීක්ෂණ ලියන්න. අනේ ඉස්සෙල්ලා ලියමුද? යටින් ලියන්න කරුණක් විදිහට
ඉහත ආකාරයට ඇටවුම සකසා ඉහත ආකාරයට ඇටවුම සකසා ඉටිපන්දම දල්වා x කෙලවර චූෂකයට සම්බන්ධ කර x කෙලවර චූෂකයට සම්බන්ධ කර නිරීක්ෂණය කරයි. x කෙලවර චූෂකයට සම්බන්ධ කර නිරීක්ෂණය කරයි. හරි නේද? දැන් පුතේ ඊළඟදී ලියන්න නිරීක්ෂණ කියලා. ඊළඟදී ලියන්න නිරීක්ෂණ කියලා. කිව්වද? රයිට්. ඔන්න දැන් පළවෙනි නිරීක්ෂණය මොකද්ද? පළවෙනි නිරීක්ෂණය ලියන්න U නලය තුල ඇති සුදු පාට නිර්ජලීය කොපර් සල්ෆේට් U නලය තුල ඇති සුදු පාට නිර්ජලීය කොපර් සල්ෆේට් මොකද වෙන්නේ? නිල් පාට වීම. සුදු පාට නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් පාට වීම. මොන පුතේ ඒ තමයි පළවෙනි නිරීක්ෂණය. හරිද? ඊළඟදී ලියන්න ඊළඟ නිරීක්ෂණය. මොකද ඊළඟ නිරීක්ෂණය අවර්ණ හුණු දියර සුදු පාට වීම. නැත්තම් වරහන් ඇතුළේ ලියන්න කිරි පැහැයට හැරීම. දැන් පුතේ රතු පෑනක් ගන්න. රතු පෑනෙන් තර ලකුණක් දාන්න. දාලා ලියන්න සුදු පාට නිර්ජලීය කොපර් සල්ෆේට් රතු පෑනෙන් තර ලකුණක් දාලා. තාම නිගමනය නෙවෙයි මේ ලියන්නේ. සුදු පාට නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් පාට වන්නේ සුදු පාට නිර්ජලීය කොපර් සල්ෆේට් නිල් පාට වන්නේ ජලය ලැබුණු විටය. හරි? ඊළඟ තව තර ලකුණක් දාන්න රතු පෑනෙන්ම ලියන්න අවර්ණ හුණු දියර කිරිපාට වන්නේ කාබන් ඩයොක්සයිඩ් දිය වූ විටය. දැන් පුතේ ලියා ගන්න ඕන ඊළඟ රූලේ පහලින් නිගමනය. මොකද්ද නිගමනය? මේ ඉටිපන්දම දහනයේදී නේද? කාබන් ඩයොක්සයිඩුයි ජලයයි පිට වෙනවා. ඒ කියන්නේ ඉටිවල කාබන් හා හයිඩ්‍රජන් අඩංගු බව. නේද? එහෙනම් පුතේ ලියන්න නිගමනය කියලා මෙහෙම. ඉටිපන්දම දහනයේදී ජලය සහ කාබන් ඩයොක්සයිඩ් පිටවන අතර
ඉටිවල කාබන් හා හයිඩ්‍රජන් අඩංගු බව. ඉටිවල කාබන් හා හයිඩ්‍රජන් අඩංගු බව. හරි. එතකොට පුතේ ඔය ඉටි කියන්නේ අපි සාමාන්‍යයෙන් ඉටි වලට කියන්නේ ෆැරපින් ඉටි කියලා. එතකොට අන්න ඉටි දහනයේදී කාබන් ඩයොක්සයිඩුයි ජලයයි පිට වෙනවා. එතකොට කාබන් ඩයොක්සයිඩ් ගත්තාම එතන කාබන් තියෙනවා. ජලයේ හයිඩ්‍රජන් තියෙනවා. ඒ කියන්නේ ඉටි වල අනිවාර්යයෙන්ම කාබන් සහ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය අඩංගු වෙනවා. එතකොට ඔක්සිජන් ගැන ඒක ඔක්සිජන් අඩංගු වෙනවා කියලා අපි හිතන්නේ නැත්තේ මොකද පරිසරයෙන් තමයි ඔක්සිජන් එන්නේ දහනයට නේද? දහනය කරනකොට. එහෙනම් ඉටි වල පුතේ කාබන් තියෙනවා, හයිඩ්‍රජන් තියෙනවා. එහෙනම් ඉටි කියන්නේ මොකද්ද? හයිඩ්‍රෝ කාබනයක්. පැහැදිලිද ඔයාලට ක්‍රියාකාරකම? හරි. එතකොට ඉටි වල කාබන් හා හයිඩ්‍රජන් අඩංගු බව තමයි අපි ඕකෙන් තහවුරු කරගන්නේ, නැත්නම් නිගමනය කරගන්නේ. right. ඊළඟ පුතේ ඔන්න අපිට කතා කරන්න තියෙනවා මේ හයිඩ්‍රෝකාබන වර්ගීකරණයක් තියෙනවා. හයිඩ්‍රෝකාබන අපි වර්ග කරනවා කොහොමද? ඇල්කේන, ඇල්කීන සහ ඇල්කයින කියලා. හරිද? හයිඩ්‍රෝකාබන වර්ග කරනවා පුතේ ආකාර තුනකට. හයිඩ්‍රෝකාබන් කියන්නේ මොනවද දැන්? කාබන් සහ හයිඩ්‍රජන් වලින් පමණක් අඩංගු සංයෝග වලට කියන්නේ හයිඩ්‍රෝකාබන කියලා. හරිද? එතකොට මේ හයිඩ්‍රෝකාබන ඉතින් මේවා අපි වර්ග කරනවා වර්ග තුනකට. මොනවද වර්ග තුන? එකකට කියනවා මොකක් කියලාද? ඇල්කේන කියලා. ඇල්කේන. අනිත් එක ඇල්කීන. ඇල්කීන. අනිත් එක ඇල්කයින. මේ විදිහට හයිඩ්‍රෝකාබන පුතේ වර්ග තුනක් තියෙනවා. හරි? ඇල්කේන, ඇල්කීන, ඇල්කයින කියලා. දැන් ඇල්කයින ගැන අපි මේ පන්තියේදී කතා කරන්නේ නැහැ. අපිට මේ පන්තියේදී විශේෂයෙන්ම කතා කරන්න තියෙන පුතේ මේ ඇල්කේන සහ ඇල්කීන කියලා. එතකොට මේ දෙකේ වෙනස ඇල්කේන වල එතන හයිඩ්‍රෝකාබන යන්නේ. කාබනුයි කාබනුයි අතර ඒක බන්ධන තියෙනවා නම් ඒවා ඇල්කේන. මේ හයිඩ්‍රෝකාබනේ අපි විව සූත්‍රය ගත්තාම ඒකේ පුතේ කාබන් පරමාණු අතර ඒක බන්ධන විතරක් නම් තියෙන්නේ ඒවා ඇල්කේන. එතකොට ඇල්කීන වල විව සූත්‍රය ගත්තාම මේ කාබන් පරමාණු අතර ද්විත්ව බන්ධන තියෙනවා නම් අන්න ඒවට කියන්නේ ඇල්කීන කියලා. අපි ඇල්කයින ගැන මේ පන්තියේ කතා කරන්නේ නැහැ. එතකොට හයිඩ්‍රෝකාබන වර්ග තුනක් තියෙනවා. ඇල්කේන, ඇල්කීන සහ ඇල්කයින කියලා. ඉස්සලා පුතේ හයිඩ්‍රෝකාබන කියලා මාතෘකාව ලියලා මේ කොටස් තුන මේ විදිහට ලියා ගන්න. මේ විදිහට ලියා ගන්න. එතකොට පුතේ ඔන්න මම ඔයාලට එවපු ටියුට් එකේ පළවෙනි පිටුව කතා කරලා ඉවරයි. හරිද? පළවෙනි පිටුවේ තියෙන කොටස් ටික තමයි අපි ඔය කතා කරේ. ඔයාලට ටියුට් එක පස්සේ print out එකක් අරගෙන මේ ඒක සම්පූර්ණ කරගන්න. හරි නේද? දැන් මේ විදිහට ඇල්කේන, ඇල්කීන, ඇල්කයින හයිඩ්‍රෝකාබන එතකොට ආකාර තුනක් තියෙනවා. හරි? දැන් පුතේ අනුමාත්‍රිකාවක් ලියන්න ඇල්කේන කියලා. ඇල්කේන. දැන් පුතේ ඇල්කේනයක් කියලා කියන්නේ හොඳට අහගන්න සංයෝගයේ කාබන් පරමාණු හා කාබන් පරමාණු අතර ඒක බන්ධනය. කියන්නේ එක බන්ධන අපි සාමාන්‍යයෙන් පුතේ එක ඉරකින් නිරූපණය කරන්නේ. දැන් කාබන් පරමාණු මෙහෙම ඇඳලා අපි හිතමුකෝ එතේන් කියලා. එතේන් කියන්නේ C2H6. හරිද? මේකට කියන්නේ එතේන්. හොඳට අහගන්නකෝ. එතකොට පුතේ එතේන් වල බලන්න මේක අපි විව සූත්‍රයේ ලිව්වොත් ලියන්න පුළුවන් මෙහෙම කාබන් මේ වටා බලන්න කාබන් වටා බන්ධන හතරක් තියෙන්න ඕනේ. කාබන් වටා මේ බන්ධන හතරක්. මෙයා වටා බන්ධන හතරක් තියෙනවා. මෙයා වටාත් බන්ධන හතරක් තියෙනවා. එතකොට හයිඩ්‍රජන් 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 හයිඩ්‍රජන්. ඔන්න එතෙන් එහෙම එතෙන් වල විව සූත්‍රය අපි ලියන්න පුතේ මේ විදිහට.
එතකොට මේකේ බලන්න මේ කාබනුයි මේ කාබන් දෙකයිනේ තියෙන්නේ මේ දෙක අතර තියෙන්නේ එක බන්ධනයක්. මේ එක ඉරි කෑල්ලකින් අපි පෙන්වන්නේ කිටි ඉරි කෑල්ලකින් පෙන්වන්නේ බන්ධන. එතකොට එක ඉරි කෑල්ලක් ඇඳලා තිබ්බොත් පුතේ බන්ධන එකක් තියෙනවා. ඔය අතර අපි හිතමු ඉරි කෑලි දෙකක් තිබ්බනම් ඒක ද්විත්ව බන්ධනයක්. සමහර අවස්ථාවල ඉරි කෑලි තුනක් වෙන අවස්ථා එනවනේ. එහෙම තිබ්බොත් ඒකට කියන්නේ ත්‍රිත්ව බන්ධනයක් කියලා. ඒක බන්ධන ඉරි කෑලි එකක් තිබ්බොත් ඒක බන්ධන. හරිද? එක ඉරි කෑල්ලක් ගහලා තිබ්බොත් ඒකට කියන්නේ ඒක බන්ධනයක් කියලා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගල් එකයි. මේ පරමාණුවෙනුත් එක ඉලෙක්ට්‍රෝනයක් මේකිනුත් එක ඉලෙක්ට්‍රෝනයක් සම්බන්ධ වෙලා තමයි ඒක බන්ධනය හැදෙන්නේ. ද්විත්ව බන්ධන කියන්නේ ඉරි කෑලි දෙකක් තිබ්බොත් එක පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන දෙකයි අනිකිනුත් ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලේ තියාගෙන. ත්‍රිත්ව බන්ධන හැදෙන්නේ එකකින් ඉලෙක්ට්‍රෝන 3කුයි අනිකින් ඉලෙක්ට්‍රෝන 3කුයි හවුලේ තියාගත්තාම තමයි ත්‍රිත්ව බන්ධන. එතකොට මේ වගේ එකට කියන්නේ දරුවෝ ද්විත්ව බන්ධන කියලා. ද්විත්ව බන්ධන ඉරි කෑලි දෙකක්. ඉරි කෑලි 3ක් ආවොත් අපි කියන්නේ ත්‍රිත්ව බන්ධන කියලා. හරිද? එහෙනම් ඒක බන්ධන, ද්විත්ව බන්ධන, ත්‍රිත්ව බන්ධන ඔය ඉරි කෑලි වලින් පෙන්නන්නේ. ඒව මතක තියාගන්න. එහෙනම් පුතේ ඔන්න ඇල්කේන කියලා කියන්නේ මොනවා හරි සංයෝගයක කාබන් පරමාණු අතර තියෙන ඒක බන්ධන නම් අන්න ඒවට කියන්නේ මොනවා කියලාද? ඇල්කේන කියලා. රයිට්. ඉස්සලා පුතේ ඇල්කේන කියලා නිර්වචනය ලියා ගන්න මෙහෙම. සංයෝගයේ කාබන් පරමාණු හා සංයෝගයේ කාබන් පරමාණු හා කාබන් පරමාණු අතර කාබන් පරමාණු හා කාබන් පරමාණු අතර ඒක බන්ධන පමණක් පවතින ඒක බන්ධන පමණක් පවතින හයිඩ්‍රෝකාබන් ඒක බන්ධන පමණක් පවතින හයිඩ්‍රෝකාබන ඇල්කේන ලෙස හැඳින්වේ. ඇල්කේන ලෙස හැඳින්වේ. හරි. පුතේ උදාහරණ කියලා ලියන්න C2H6 කියන්නේ එතෙන් ඒකේ ව්‍යුහ සූත්‍රය මේ විදිහට ලියා ගන්න. මෙහෙම ලියන්න C2H6 කියන්නේ එතෙන් වල ව්‍යුහ සූත්‍රය තමයි මේ ලියලා තියෙන්නේ. ඒතකොට බලන්න මේ කාබන් පරමාණු අතර තියෙන්නේ ඒක බන්ධනය. මේක මොකද්ද? ඒක බන්ධනය. හරි? කාබන් පරමාණු අතර තියෙන දරුවෝ ඒක බන්ධනය. මේක අඳ ගන්න. දරුවෝ හරිද? කියන්නද? හරි සර්. හරි නේද? right. එහෙනම් ඊළඟ පුතේ අපි බලමු. දැන් මේ ඇල්කේන කුලකේ පොදු ව්‍යුහ සූත්‍රයක් තියෙනවා. පොදු සූත්‍රයක්. මාතෘකාවක් ලියන්නකෝ ඇල්කේන කුලකයේ පොදු සූත්‍රය කියලා. පොදු සූත්‍රය. මේ මාතෘකාව ලියන්න ඇල්කේන කුලකයේ පොදු සූත්‍රය. ඇල්කේන කුලකයේ පොදු සූත්‍රය. මොකද්ද මේකේ පොදු සූත්‍රය? CnH 2n ධන 2. ධන 2 මෙහෙම ලියවනම් හරි. මෙන්න මේ විදිහට. පුතේ මේ තමයි මේ ඇල්කේන කුලකයේ පොදු සූත්‍රය. ලියා ගන්න මෙහෙම. CnH 2n ධන 2. හරිද?
දැන් පුතේ ඔන්න බලන්න මෙතේන් ගත්තොත් මෙතේන් මේක පුතේ n සමානයි 1යි. හරිද? එතකොට මේක ලියන්නේ කොහොමද බලන්න මේ ව්‍යුහ සූත්‍රයට අනුව C ඒවා 1යි ඒක අපි ලියන්නේ නැහැ. හයිඩ්‍රජන් 2යි n කියන්නේ කීයද? එකක්නේ. n කියන්නේ 1යිනේ. ධන 2. එතකොට එනවා කොහොමද? CH මෙතන පුතේ දෙවරක් එක 2යි 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 4යි. ඔන්න CH4 හැදෙන්නේ මෙන්න මේ විදිහට. හරිද? එතකොට මේක අපි විව සූත්‍රය ලිව්වොත් කොහොමද ලියන්නේ? කාබන් එයා වටා හයිඩ්‍රජන් පරමාණු කීයක් තියෙනවද? 4ක් තියෙනවා. මේ තමයි පුතේ සරලම ඇල්කේනය. අපි මේකට කියනවා මෙතේන් එහෙම නැත්නම් මීතේන් කියලා. ඔයාලට තේරුණාද? බලන්න n සමානයි 1යි නම් මෙතන කාබන් 1යි. අපි ඒක ලියන්නේ නැහනේ. නේද? 1යි. එතකොට හයිඩ්‍රජන් ඉන්නේ 2n කියන්නේ 2 වැඩි කිරීම 1. ධන 2. තව මේකට දෙකක් එකතු කරනවා. එතකොට එනවා CH4. ඒක අපි ව්‍යුහ සූත්‍රයේ විදිහට ලිව්වොත් දරුවෝ මෙන්න මේ විදිහටයි ලියන්නේ. මම තව එකක් කියලා දෙනවා. ඊට පස්සේ බලන්න එතේන්. දැන් ඊළඟට ලියා ගන්න පුතේ එතේන් කියලා. මේක තේරුණාද? ශ්වේතා තේරුණාද නේද කියලා අහලා ඉන්නේ නැහැ. තේරුණාද? මේ ලියපු හැටි? තේරෙනවා සර්. තේරුණා නේද? හරි. එහෙනම් ඊළඟට ලියන්නකො n සමානයි 2යි කියලා. පුතේ n සමානයි 2යි නම් ඔන්න කාබන් 2යි. හයිඩ්‍රජන් කොහමද එන්නේ? 2 වැඩි කිරීම 2. මොකද පොදු සූත්‍රයට අනුව 2යි n කියන්නේ පුතේ 2 වැඩි කිරීම 2. ඒකට එකතු වෙන්න තව 2ක්. එතකොට කොහොමද එන්නේ සූත්‍රය බලන්න. C2 H දෙවරක් 2 4යි මේ 2යි 6යි. H වලට එනවා පුතේ 6ක්. එතකොට අපි මේකේ ව්‍යුහ සූත්‍රය ලිව්වොත් කොහොමද ලියන්නේ? මෙන්න හයිඩ්‍රජන් 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 හයිඩ්‍රජන්. මෙතන හයිඩ්‍රජන් 1යි, මෙතන 1යි, මෙතන 1යි, මෙතන 1යි, මෙතන 1යි, මෙතන 1යි. ඔන්න ඒ තමයි පුතේ මොකද්ද? එතේන්. දැන් ওই විදිහට ඕගොල්ලන්ට ලියන්න තියෙනවා පෙන්ටේන් දක්වා. පෙන්ටේන් නෙමෙයි මං හෙක්සේන් දක්වා ලියන්න දෙනවා. හරිද? දැන් ඔයාලා තනියෙන් ලියන්න ඕන මොකද්ද? ප්‍රොපේන්, බියුටේන්, පෙන්ටේන්, තව එකක් ලියන්න හෙක්සේන් කියලා. එතකොට n සමානයි 6යි කියලා දාගන්න. හරිද? මට චූටි කාලයක් දෙන්න. ඔයාලා මේ වැඩේ කරන්න එතකොට. හරි?
පුතේ ඔයාලා ඇඳද? ඇඳලා ඉවරද? ළමයි ප්‍රොපේන් නම් කොහොමද එන්නේ? ප්‍රොපේන් නේද? බලන්න. ප්‍රොපේන් නම් n සමානයි 3යි. ඒත් අපි ලියන්නේ C වලට ලියනවා 3ක්. H වල දෙක වැඩි කිරීම 3 ධන 2. එතකොට එන්නේ මොකද්ද බලන්න. C3යි H වලට එනවා 3 වරක් 2 6යි 2යි 8යි. නේද? එතකොට මේක පුතේ අපි ලිව්වොත් ව්‍යුහ සූත්‍රය ලියන්නේ කොහොමද? කාබන් ඒවා 3ක් මෙහෙම සම්බන්ධ වෙනවා. ඒක බන්ධන තියෙන බලන්න. කාබන් වටා ඉලෙක්ට්‍රෝන 4ක් තියෙන මේ කියන්නේ හයිඩ්‍රජන් පරමාණු 4ක් වලින් එනවා. එතකොට බන්ධන 4ක් නේ. එතකොට මෙතන හයිඩ්‍රජන් 1යි 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 හයිඩ්‍රජන් 4ක් නේ බන්ධන 4ක් එන්නේ. කොහොම මේ විදිහට බලන්න හයිඩ්‍රජන් 3යි 6යි 7යි 8යි. කාබන් 3යි. ඔන්න ප්‍රොපේන් සූත්‍රය ලියන්න ඔය විදිහට. හදිලිද? හරි. ඊළඟ පුතේ ඔයාලා බියුටේන්, පෙන්ටේන් තමන් එකක් ලියන්න කිව්වා හෙක්සේන්. හෙක්සේන් කිව්වහම n සමානයි 6යි. ලියන්න. ඉවරද? ඔව් සර්. බියුටේන්, පෙන්ටේන්, හෙක්සේන්. මම හෙක්සේන් විතරක් ලියනවා. අනිත් ඒවා ඔයගොල්ලෝ දැන් ඔයාලට ලියන්න පුළුවන් වෙන්න ඕන. පුතේ බලන්න හෙක්සේන් කිව්වහම හෙක්සේන් n සමානයි කීයද? 6යි. ඒ කියන්නේ කාබන් 6යි CN නේ. කාබන් 6යි හයිඩ්‍රජන් කොහොමද එන්නේ? 2යි n කියන්නේ 2 වැඩි කිරීම 6 ධන 2 හරි ලේසි. හරි? එතකොට පුතේ එනවා කාබන් වලට 6කුයි හයිඩ්‍රජන් වලට එනවා බලන්න 6 වරක් 2 12යි 2යි 14. නේද? ඒ කියන්නේ දෙගුණයට වඩා දෙකක් වැඩිනේ. එතකොට මේකේ ව්‍යුහ සූත්‍රය ලියුවොත් කාබන් ඒවා ලියන්න 1යි 2යි 3යි 4යි 5යි 6ක් ලියන්න ඕනේ. මේ විදිහට කාබන් ඒක බන්ධන තියෙන්නේ. ඊට පස්සේ මේ හැම කාබන් එකකටම මේ විදිහට හයිඩ්‍රජන් සම්බන්ධ වෙනවා. බලන්න මෙතන හයිඩ්‍රජන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14. හරි නේද? දැන් එතකොට පුතේ ඔයාලට පුළුවන් වෙන්න ඕන මේ ඇල්කේන එක පොදු සූත්‍රය මතක තියාගන්න. මොකද්ද? CnH2n ධන 2. එතකොට කාබන් වල දෙගුණයට වඩා දෙකක් වැඩි හයිඩ්‍රජන්. ඔය සූත්‍රයට අනුව. ඊට පස්සේ අපිට පුළුවන් සූත්‍රය ගොඩනගා ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් ව්‍යුහ සූත්‍රය මේ වගේ ලියා ගන්න. බලන්න මේ හැම කාබන් එකක් අතරම තියෙන්නේ ඒක බන්ධන නේද? තනීරක් ගහලා තියෙන පුතේ ඒක බන්ධන කියන්නේ. ඉරි කෑලි දෙකක් ගහලා තිබ්බොත් ද්විත්ව බන්ධන. හදිසි ඉරි කෑලි තුනක් එහෙම තියෙනවනම් ත්‍රිත්ව බන්ධන. එතකොට මෙතන තියෙන්නේ ඒක බන්ධන. මේවට කියන්නේ මොනවා කියලාද? ඇල්කේන කියලා. තේරුණාද? හරි. එහෙනම් පුතේ ඔන්න ඊළඟදී අපි එනවා ඇල්කීන ගැන කතා කරමු. මාතෘකාව ලියන්න ඇල්කීන කියලා. හරිද? ඇල්කීන. මොකද්ද පුතේ ඇල්කීන වල ස්වරූපය? දැන් ඇල්කේන කිව්වේ කාබන් පරමාණු අතර ඒක බන්ධන තියෙනවා. ඇල්කීන කියලා කියන්නේ කාබන් පරමාණු අතර ද්විත්ව බන්ධන. කියන්නේ ඉරි කෑලි දෙකක් නිරූපණය වෙනවා. ද්විත්ව බන්ධන තියෙනවා නම් අන්න ඒ වගේ හයිඩ්‍රෝකාබන් වලට කියන්නේ මොනවා කියලාද? ඇල්කීන කියලා. රයිට්. අපි නිර්වචනය ලියාගමු. ඉස්සලා මාතෘකාව ලියන්න ඇල්කීන කියලා. ඇල්කීන උතේ ලියන්න එතන මෙහෙම
කාබන් හා කාබන් පරමාණු අතර ද්විත්ව බන්ධන එකක් වැඩි ගණනක් පවතින. ද්විත්ව බන්ධන එකක් හෝ වැඩි ගණනක් පවතින. ඒ කියන්නේ දෙකක් වෙන්න පුළුවන්, ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. වැඩි ගණනක් පවතින හයිඩ්‍රෝකාබන් ඇල්කීන නම් වේ. හයිඩ්‍රෝකාබන් ඇල්කීන නම් වේ. හරිද? දැන් පුතේ බලන්න ඔන්න සරලම ඇල්කීනය ගත්තාම දැන් ඇල්කීනයක උදාහරණයක් අපි ගමු. මේ බලන්න. කාබනුයි අතර තියෙන ද්විත්ව බන්ධන. හරිද? ඊළඟට බලන්න මේකේ මේ විදිහට මෙතන හයිඩ්‍රජන් එකකුයි මෙතන හයිඩ්‍රජන් එකකුයි මෙතන හයිඩ්‍රජන් එකකුයි මෙතන හයිඩ්‍රජන් එකකුයි තියෙනවා. හරි? එතකොට පුතේ මෙතන මේ තියෙන්නේ මොකද්ද? ඉරි කෑලි දෙකකින් අපි නිරූපණය කරන්නේ මේ තමයි ද්විත්ව බන්ධනය. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන මේ කාබන්ගෙන් ඉලෙක්ට්‍රෝන යුගලකුයි මේ කාබන් ඉලෙක්ට්‍රෝන යුගලකුයි හවුලේ තියාගෙන තමයි මේ සංයෝගය හදලා තියෙන්නේ. ඒතකොට කාබන් පරමාණු අතර ද්විත්ව බන්ධන තියෙනවා නම් අන්න ඒවට කියන්නේ ඇල්කීන කියලා. ඉස්සලා පුතේ මේ ව්‍යුහය ඇඳගන්න. එතකොට ඔකට කියන්නේ එතීන් කියලා. මේ ව්‍යුහයට කියන්නේ පුතේ එතීන්. අපි මේ හරිය උඩිලියා ගමුද නේද? එතීන් C2H4. එතන තියෙන්නේ පුතේ කාබන් පරමාණු දෙක අතර ද්විත්ව බන්ධනයක්. එතකොට ඒක ඇල්කීනයක්. ඊළඟට දැන් මෙන්න මේ ඇල්කීන වල තියෙන ද්විත්ව බන්ධනය නිසාම මේ වගේ විශේෂත්වයක් තියෙනවා. සාමාන්‍යයෙන් ඇල්කීන ඇල්කේන වලට වඩා මෙන්න මේ ද්විත්ව බන්ධන කාබන් පරමාණු අතර තියෙන මේ ද්විත්ව බන්ධන නිසා මේ වගේ ප්‍රතික්‍රියාශීලීතාව වැඩි. තේරෙනවද? ඇල්කේන වලට වඩා ඇල්කීන මේ අඩංගු ද්විත්ව බන්ධන නිසා ප්‍රතික්‍රියාශීලීතාව වැඩි. හරිද? යටින් ලියන රතු පෑනක් කරගෙන දාන තරු ලකුණක්. රතු පෑනෙන් තරු ලකුණ මේක ඇඳගත්ත නේද? නලින් කවුද? නලින් ඉන්නව නේද? නලින් මේක ඇඳගත්තද? පූර්ණිමා ඉන්නව නේද? පූර්ණිමා ඇඳද? හරි. පුතේ ලියන්න මෙහෙම රතු පෑනෙන් ලියන්න. කාබන් පරමාණු අතර පවතින ද්විත්ව බන්ධන හේතුවෙන් ඇල්කීන ඇල්කේන වලට වඩා ප්‍රතික්‍රියාශීලී වේ. කාබන් පරමාණු අතර පවතින ද්විත්ව බන්ධන හේතුවෙන් ඇල්කේන වලට වඩා ප්‍රතික්‍රියාශීලී වේ. හරිද පුතේ? right. ඔන්න ඊළඟ මාතෘකාව ලියන්න එතීන් වල ව්‍යුත්පන්න. එතීන් කියන්නේ මේ සංයෝගය. එතීන් වල ව්‍යුත්පන්න කියලා ලියාගන්න. මම බෝඩ් එක මැකුවා. මාතෘකාව ලියන්න එතීන් වල ව්‍යුත්පන්න. එතීන් වල ව්‍යුත්පන්න.
දැන් පුතේ සාමාන්‍යයෙන් මේ ඉතින් දැන් ඉතින් වල සූත්‍රය කොහොමද එන්නේ? විව සූත්‍රය යනදොත් පුතේ අපි මේ විදිහටයි අඳින්නේ. එතන මෙතන හයිඩ්‍රජන්, මෙතනත් හයිඩ්‍රජන්, මෙතනත් හයිඩ්‍රජන්, මෙතනත් හයිඩ්‍රජන්. මේ තමයි පුතේ ඉතින් බලන්න. ඒකෙත් කාබන් පරමාණු වටා බන්ධන හතරක් තියෙනවනේ 1 2 3 4. මේ කාබන් වටත් 1 2 3 4. ඔන්න ඉතින්. එතකොට ඉතින් වල ව්‍යුත්පන්න කියන්නේ පුතේ මේ ඉතින් වල තියෙන මේ හයිඩ්‍රජන් පරමාණුවක් ඔය 7 වෙනි කාණ්ඩේ හැලජනයක් මගින් 7 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය වලට කියනවා හැලජන කියලා. දැන් විශේෂයෙන්ම 7 වෙනි කාණ්ඩේ අපිට හම්බ වෙනවා ක්ලෝරින්, ෆ්ලුවරින්, සෝරි උඩින්ම තියෙන්නේ මොකද්ද? 7 වෙනි කාණ්ඩේ උඩින්ම තියෙන්නේ ෆ්ලුවරින්, ඊට පස්සේ එනවා ක්ලෝරින්, ඊළඟදී තව තියෙන්නේ බ්‍රෝමීන් සහ අයඩීන්. අපි මේ දෙක ගැන කතා කරන්නේ නැහනේ. අපේ ආවර්තිතා වගුවේ අපි පරමාණු ක්‍රමාංකයේ 1 ඉඳලා 20 දක්වා ආවර්තිතා වගුවේදී අපි කතා කරන්නේ පුතේ ෆ්ලුවරින් සහ ක්ලෝරින් ගැනනේ. නේද? එතකොට මෙන්න මේ ඉතින් වල මේ හයිඩ්‍රජන් පරමාණුවක් මේ 7 වෙනි කාණ්ඩයේ ෆ්ලුවරින් හරි ක්ලෝරින් වලින් හරි ප්‍රතිස්ථාපනය කරලා මෙයා විස්ථාපනය කරලා අන්න එතෙන්ට අර ෆ්ලුවරින් හරි ක්ලෝරින් හරි එකතු වෙලා අලුත් සංයෝග හදනවා. අන්න ඒ සංයෝග වලට තමයි කියන්න පුතේ ඉතින් වල ව්‍යුත්පන්න කියලා. මොනවා කියලාද කියන්නේ? ඉතින් වල ව්‍යුත්පන්න. අපි බලමු යටින් ලියන්න මෙහෙම. එතන පුතේ ලියන්න මෙහෙම. ඉතින් වල හයිඩ්‍රජන් පරමාණුවක් ඉතින් වල හයිඩ්‍රජන් පරමාණුවක් 7 වන කාණ්ඩේ හැලජනයක් මගින් හැලජන 7 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය වලට කියනවනේ පුතේ හැලජන කියලා. හැලජනයක් මගින් වරහන් ඇතුළේ ලියා ගන්න පුතේ ක්ලෝරින් හෝ ෆ්ලුවරින් මගින් වරහන් ඇතුළේ ලියා ගන්න ක්ලෝරින් හෝ ෆ්ලුවරින් මගින් වරහන් වහන්න ප්‍රතිස්ථාපනය වීමෙන් ඒ කියන්නේ එකක් හයිඩ්‍රජන් එකක් විස්ථාපනය කරලා ප්‍රතිස්ථාපනය වීමෙන් සෑදෙන සංයෝග ඉතින් වල ව්‍යුත්පන්න ලෙස හැඳින්වේ. ඉතින් වල ව්‍යුත්පන්න ලෙස හැඳින්වේ. දැන් පුතේ ඔන්න ඒ යටතේ අනුමාත්‍රිකාවක් ලියා ගන්න ක්ලෝරෝ එතීන් කියලා. ක්ලෝරෝ එතීන්. එතීන් වල ව්‍යුත්පන්න යටතේ ඔන්න එකක් තමයි මොකද්ද? ක්ලෝරෝ එතීන්. ක්ලෝරෝ එතීන්. හරිද? ක්ලෝරෝ එතීන් එතකොට පුතේ කොහොමද වෙන්නේ? මෙන්න කාබන් මේ කාබන් හයිඩ්‍රජන් එක හයිඩ්‍රජන් එකක් විස්ථාපනය වෙලා මෙන්න ක්ලෝරින් සම්බන්ධ වෙනවා. මෙන්න 7 වෙනි කාණ්ඩයේ ක්ලෝරින් සම්බන්ධ වුණාම මේ ව්‍යුහය අපි හඳුන්වන්නේ ක්ලෝරෝ එතීන් කියලා. හරි සරලයි. නේද? යටින් ලියන්න මෙහෙම මේක අන්ද නේද? ඉස්සරහා ඉඩ තියෙනවා නම් ඉස්සරහින් ලිව්වත් ඇති. පුතේ ලියන්න මෙහෙම එතීන් වල හයිඩ්‍රජන් පරමාණුවක් ක්ලෝරින් පරමාණුවකින් ප්‍රතිස්ථාපනය වීමෙන් ව්‍යුත්පන්න වන සංයෝගය
ක්ලෝරෝඑතීන් ලෙස හැඳින්වේ. ව්‍යුත්පන්න වන සංයෝගය ක්ලෝරෝඑතීන් ලෙස හැඳින්වේ. එතකොට මේකේ සූත්‍රය ලිව්වොත් කොහොමද පුතේ මේ ක්ලෝරෝඑතීන් වල සූත්‍රය ලියන්නේ? මෙතනම ලියා ගන්න. කාබන් ඒවා දෙකයි C2. H ඒවා කීයද? 1 2 3යි. H3Cl. මේ විදිහට මේ මාතෘකාව යට සූත්‍රයත් ලියා ගන්න. C2H3Cl ක්ලෝරෝඑතීන්. පැහැදිලි නේද? හරි. ඊළඟ ඔන්න පුතේ මාතෘකාව ලියන්න ටෙට්‍රාෆ්ලුෝරෝඑතීන්. හරිද? ටෙට්‍රා කියලා තියෙන්නේ. ටෙට්‍රාෆ්ලුෝරෝඑතීන්. ෆ්ලුෝරෝඑතීන්. ටෙට්‍රාෆ්ලුෝරෝඑතීන්. ටෙට්‍රා කියන්නේ පුතේ හතරයිනේ. ඔයගොල්ලෝ මම කියලා දීලා තියෙනවා මේ අර අපි ගණන් කරන ක්‍රමයක් තියෙනවානේ 1 2 3 4 5 6 7 8 9 10ට. ඔන්න මේක මම කියලා දීලා තියෙනවා කීප වතාවක්ම කියලා දීලා ඇති. ඔයාලට හුවෙලා නැත්තම් පුතේ එකට කියන්නේ මොනෝ. ඔන්න මේක දන්නේ නැත්තම් ටග් ගාලා කොහේ හරි වාටියක ලියා ගන්න. එකට කියන්නේ මොනෝ. දෙකට කියන්නේ ඩයි කියලා. මේක දන්නවද? පුතේ ඔයාලා දන්නවද? අමාදි මේක දන්නවද? 1 2 3 4 වට හඳුන්වන ඔය නම් ටික දන්නවද? අමාදි එකට කියන්නේ මොනෝ කියලා. දෙකට කියන්නේ ඩයි. තුනට කියන්නේ ට්‍රයි. හතරට කියන්නේ ටෙට්‍රා. පහට කියන්නේ දැන් උතන ටෙට්‍රා කියලා මෙහෙම ලිව්වත් කමන්න. ටෙට්‍රා පෙන්ටා. පහට කියන්නේ පෙන්ටා. පෙන්ටා නෙවෙයි. හයට කියන්නේ පුතේ හෙක්සා. හෙක්සා. හතට කියන්නේ හෙප්ටා. අටට කියන්නේ ඔක්ටා. හොට්ටා හැම නෙවෙයි ඔක්ටා ඈ. නවයට කියන්නේ පුතේ නැනෝ. 10ට කියන්නේ ඩෙකා. එතනින් එහා අහන්න එපා ඈ. එහෙම හඳුන්වන්නේ නැහැ. එතකොට පුතේ දැන් බලන්නකෝ ඔය සමහර සූත්‍ර අපි නම් කරනවා. දැන් මේකට මොකද්ද කියන්නේ? මේක කොහොමද කියවන්නේ පුතේ? CO. මේක කියවන්නේ කොහොමද? මේ සූත්‍රය මොකද්ද කියන්නේ? කවුරු කතා කරන්නේ නැහනේ. පුතේ මේ සූත්‍රය මොකද්ද? CO කියන්නේ මොකද්ද? දන්නවා? මන් දැනගනි කියලාද කියන්නේ නැත්තේ? පුතේ CO කියන්නේ කාබන් මොනොක්සයිඩ්. බලන්න ඒක හැදලා තියෙන්නේ කාබන් මොනෝ ඔක්සයිඩ්. මොනෝ කියන්නේ එකයිනේ. ඒතර ඔක්සයිඩ් ඒවා එකයි විතර තියෙන්නේ. කාබන් මොනෝ ඔක්සයිඩ්. ඒක තමයි කාබන් මොනොක්සයිඩ් කියලා අපි නම් කරන්නේ. ඊට පස්සේ ඩයි කියනකොට බලන්නකො CO2. මේක කොහොමද කියවන්නේ? කාබන් ඩයි ඔක්සයිඩ්. ඩයි කියන්නේ පුතේ දෙකයිනේ. කාබන් ඩයි ඔක්සයිඩ් කියන එක තමයි කාබන් ඩයොක්සයිඩ් කියලා අපි ඔය කියන්නේ. ඊළඟදී අපි කියනවා නේද කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ්. මේ බලන්න. CCl4. කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ්. එතන කියන්නේ CCl4. කාබන් ටෙට්‍රා කියන්නේ පුතේ 4යි ක්ලෝරයිඩ්. ක්ලෝරයිඩ් ඒවා 4ක් මෙතන තියෙනවා. කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ්. එතකොට මේ රසායනික සූත්‍ර නම් කරන ක්‍රමයක් පුතේ ඔය. එතකොට එකට කියන්නේ මොනෝ, දෙකට කියන්නේ ඩයි, 3 ට්‍රයි, 4 ටෙට්‍රා, 5 පෙන්ටා, 6 හෙක්සා, 7 හෙප්ටා, 8 ඔක්ටා, 9ට කියන්නේ නැනෝ, 10ට කියන්නේ ඩෙකා. ඔන්න ඔය විදිහට ඒ අනුව තමයි මේ සංයෝග වල පුතේ මේ කාබන් මොනොක්සයිඩ්, කාබන් මොනෝ ඔක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ්, කාබන් ඩයි ඔක්සයිඩ්. ඒතකොට ඔක්සයිඩ් ඒවා දෙකක් තියෙනවා. මෙතන කාබන් ටෙට්‍රා ක්ලෝරයිඩ්. ටෙට්‍රා ක්ලෝරයිඩ් කියන්නේ ක්ලෝරයිඩ් ඒවා 4ක් තියෙනවා. ටෙට්‍රා කියන්නේ 4ට. තේරුණාද? ඔන්න ඔය විදිහට ඔය සංයෝග නම් කරනවා. ඕන අය මේක වාටික කොහේ හරි ලියලා තියාගන්න. වැඩි වෙන්නේ නැහැ. ඒවා හැදෙන හැටි අපි දැනගන්න ඕන. හැබැයි මම පොඩි පන්ති වල හරි කොයි වෙලේ හරි කියලා දීලා තියෙනවා ළමයින්ට. රයිට්. පුතේ එහෙනම් මේ ටෙට්‍රාෆ්ලුෝරෝඑතීන් කියන්නේ බලන්න ටෙට්‍රාෆ්ලුෝරෝඑතීන් වල ස්වරූපය කොහොමද? මෙන්න කාබන් අතර ද්විත්ව බන්ධන අනිවාර්යෙන් තියෙන්න ඕන. අර හයිඩ්‍රජන් පරමාණු එතීන් වල තිබුණු හයිඩ්‍රජන් පරමාණු 4ම ප්‍රතිස්ථාපනය වෙලා
මෙන්න ෆ්ලුවරින් පරමාණු 4ක්ම සම්බන්ධ වෙලා. මොකද ෆ්ලුවරින් ටිකක් ප්‍රබලයිනේ. විද්‍යුත් ශ්‍රීලතාව වැඩි. එතකොට අර හයිඩ්‍රජන් පරමාණු 4ම ප්‍රතිස්ථාපනය වෙලා ඒ වෙනුවට ෆ්ලුවරින් පරමාණු 4ක් ආපුවම අන්න 4 කියන්නේ ටෙට්‍රානේ. ටෙට්‍රා ෆ්ලුවරෝ එතීන් බවට පත් වෙනවා. තේරුණාද? දැන් පුතේ ටෙට්‍රා ෆ්ලුවරෝ එතීන් කියලා ලියලා මේ විවෘත සූත්‍රය ඇඳ ගන්න. හරි සරලයි. මේ පාඩම අමාරු නෑ. හැබැයි ටිකක් පිළිවෙලට ඉගෙන ගන්න එකයි තියෙන්නේ. හරි. යටින් හරි ඉස්සරහින් හරි මේ ඉස්සරහ ඉඳ තියෙනව නේද? ඉස්සරහින් ලියන්න මෙහෙම. එතීන් වල හයිඩ්‍රජන් පරමාණු 4 එතීන් වල හයිඩ්‍රජන් පරමාණු 4 ෆ්ලුවරින් වරහන් තුල දාන්න කැපිටල් F ෆ්ලුවරින් පරමාණු 4කින් මේ ෆ්ලුවරින් පරමාණු 4කින් ප්‍රතිස්ථාපනය වීමෙන් ෆ්ලුවරින් පරමාණු 4කින් ප්‍රතිස්ථාපනය වීමෙන් ව්‍යුත්පන්න වන සංයෝගය ටෙට්‍රා ෆ්ලුවරෝ එතීන් ව්‍යුත්පන්න වන සංයෝගය ටෙට්‍රා ෆ්ලුවරෝ එතීන් ලෙස හැඳින්වේ. ටෙට්‍රා ෆ්ලුවරෝ එතීන් ලෙස හැඳින්වේ. හරි. දැන් පුතේ එතකොට ඔන්න එතීන් වල ව්‍යුත්පන්න කියලා කියන්නේ මෙන්න මේ වගේ එතීන් වල තියෙන එක හයිඩ්‍රජන් පරමාණුවක් හෝ එහෙම නැත්නම් හයිඩ්‍රජන් පරමාණු 4ම හෝ ප්‍රතිස්ථාපනය වෙලා හැදෙන සංයෝග තමයි අපි හඳුන්වන්නේ මොනවා කියලාද? එතීන් වල ව්‍යුත්පන්න. අපි එතීන් වල ව්‍යුත්පන්න දෙකක් ඉගෙන ගත්තා. මොනවද? ක්ලෝරෝ එතීන් සහ ටෙට්‍රා ෆ්ලුවරෝ එතීන්. එතකොට පුතේ මේකේ සූත්‍රය ලියන්නේ කොහොමද? C2H7F4 ටෙට්‍රා ෆ්ලුවරෝ එතීන් අපිට ලියන්න වෙන්නේ C2F4 කියලා. මේකේ සූත්‍රය මෙහෙම ලියා ගන්න. දැන් ඔයාලට තේරෙනවද පුතේ? පැහැදිලිද? හරි. ඊළඟදී රතු පෑනෙන් තර ලකුණක් දාන්න. රතු පෑනෙන් තර ලකුණක් දාලා යටින් ලියන්න එතීන් හා එතීන් වල ව්‍යුත්පන්න අප එදිනෙදා භාවිත කරන පොලිතීන් කමාවක් දාන්න ස්ටයිරෝෆෝම් ටෙෆ්ලෝන් වැනි බහු අවයවක නිපදවීමට භාවිත වේ. ටෙෆ්ලෝන් වැනි බහු අවයවක නිපදවීමට භාවිත වේ. හරි. මොන පුතේ ඊළඟදී අපි කතා කරන්න යනවා මාතෘකාව මොනවද? බහු අවයවක. මාතෘකාව ලියන්න බහු අවයවක කියලා. බහු අවයවක. දැන් ඔයාලා පුතේ පුංචි පන්ති වල මොන්ටිසෝරි කාලේ එහෙම ඉන්නකොට එක වසරේ එහෙම ඉන්නකොට මේවා අපි නම් කරේ මේ අපි යොදාගත්ත ද්‍රව්‍යයයි ඕගොල්ලෝ යොදාගත්ත ද්‍රව්‍යයයි නම් වෙනස්. හරිද? දැන් ඔයාලා එක විවිධ පාටවල ඩිමයි කඩදාසි අරගෙන ඒවයෙන් පටි කපලා ඔය පන්තියේ මෙන්න මෙහෙම අර ඩම්බල් වගේ ඔහම අලවලා නේද? අපි මෙහෙම අර ඩම්බල් වගේ අලවලා මෙහෙම එක විදිහේ නිර්මාණ කරන්නේ. තව මේකේ ඕනනම් තනින් තන මෙහෙම එල්ලන්න පුළුවන් වුම නේද? එක දාම මෙහෙම හදලා තියනවා නේද? පොඩි පන්ති වලදී හැදුවද මතකද බලන්න. මෙන්න මෙහෙම දාම. මේවා ඉතින් වෙසක් කාලේට එහෙම හදලා පන්ති හැමතැනම එහාට මෙහාට අදිනවා පුංචි කාලේ. හරිද? දැන් වෙනස තමයි අමාදි තාත්තලා අපේ කාලේ අපි මේවා හැදුවේ සබන් කොළ වලින්. සබන් කොළ ඒ දවස්වල විසි කරන්නේ නැහැ. ඔය සන්ලයිට් ඔය මොනවා හරි සබන් ගෙනාපුවම ඒ කොළ විසි කරන්නේ නැහැ. ඒවා අපි ගලවලා තියා ගන්නවා. තියාගෙන ඕවා තමයි ඉස්කෝලේට අරන් යන්නේ. ඒවයින් පටි කපලා තමයි අපි මේවා ඇලෙව්වේ ඒ කාලේ.
හැබැයි දැන් ළමයි මොන්ටිසෝරි වල එහෙම නෙවෙයි කරන්නේ. දැන් ළමයිට ඒවා කරන්න දෙන්නෙත් නැහැ. මොන්ටිසෝරි ටීචර් ඒවා කරන්නේ. බලන්නකෝ මේ ඔය මොන්ටිසෝරියේ ඔයගොල්ලෝ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔයාලා ගිය මොන්ටිසෝරි වල බොහෝ ඒ වගේ අර වැඩ පොතේ අලවනවනේ. අර කළු පාට පොතක එක එකව අලවනවා. හරි ලස්සනට ගානට ළමයි චුට්ටක්වත් ඇද නැතුව හරියට අලවලා තියෙනවා. රවුමේ පාට කරලා දිනවා හරියට චුට්ටක්වත් එළියට යන්නේ නැතුව පාට කරලා දිනවා. මං කියන්නේ එහෙම බැරි ළමයි ඉන්නවා කියලා. කලාතුරකින් ළමයෙක් දෙන්නෙක් මොන්ටිසෝරි යන ළමයෙකුට ඇද වෙන්නේ නැතුව අලව ගන්න පුළුවන් වෙයි. අර රවුමකින් පිට යන්න තියෙන පාට කරගන්න පුළුවන් වෙයි. හැබැයි පුතේ ඒ බොහෝ පොත්වල ඒ වැඩ කරලා තියෙන ඒවා ප්‍රදර්ශනත් කරනවා. ඉතින් මේ වාරය අවසානයේ එහෙම ඒවා පෙන්නනවා අපිට. බලපුවාම අනේ තියෙන්නම හරි නීට් එකට අලවලා තියෙනවා. සාමාන්‍ය මොන්ටිසෝරි වයසේ දරුවෙකුට එහෙම කරන්න බෑ. තේරුණාද? හැමෝටම. ඒ කියන්නේ 95කටත් වැඩි පිරිසක් පොඩි කාලේදී ඇලෙව්වොත් එහෙ හැමතැනම එක්ක ගම් ගා ගන්නවා. මෙහි ගම් ගෑවිලා ඒක අලවලා ආයෙ ගලවලා ඇද්ද වෙලා එහෙම තමයි තියෙන්නේ මොන්ටිසෝරි කාලේ එහෙමයි. දැන් වැඩ කරත් ළමයි එහෙමනේ නේද? එතකොට ඒ නිසා දැන් එතනදී ඇත්තටම අලවන්නවත් ඒ හැකියාව ගන්න ළමයාට දෙන්නේ නැහැ. දැන් මේ කොරෝනාත් එක්ක ඒව මොකවත් නැහැ. තේරුණා නේද? දැන් ඒව කරන්න වෙලාවක් නැහැ නේ. ගෙදරදී කරගන්න තරමක් තමයි. ඉතින් එතකොට ඔන්න අපේ කාලේ නම් මේව හැදුවේ සබන් කොළවලදී. දැන් ඔයගොල්ලන්ගේ කාලේ ඉතින් ඔය එක එක වර්ණ වාර්නිෂ් පේපර් තියෙනවා නේද? එක එක A4 කඩදාසි තියෙනවා වර්ණ. ඕවා කපලා මෙහෙම දාම හදනවා. දැන් පුතේ බලන්න මෙතන කුඩා ඒකක විශාල ප්‍රමාණයක් එකිනෙකට සම්බන්ධ වෙලා තමයි මේ ව්‍යුහයන් හැදිලා තියෙන්නේ. තේරුණාද? ඒ කියන්නේ කුඩා ඒකක ගොඩක් එකතු වෙලා තමයි මේ ව්‍යුහය හැදිලා තියෙන්නේ. එතකොට මේක හරියට මේකට කියන්න පුළුවන් අපිට මොකක් කියලාද? බහු අවයවකයක් කියලා. ඒ කියන්නේ එක වගේ අවයව විශාල ප්‍රමාණයක් දාමයක් විදියට සම්බන්ධ වුණාම ගොඩනැගෙන්නේ බහු අවයවකයක්. එතකොට මේකේ තියෙන එක ව්‍යුහයක් මේ වගේ එක ව්‍යුහයකට කියන්නේ ඒකාවයවකය කියලා. ඒකාව යවකය. හරිද? මේ වගේ එක ගොඩාක් එකතු වුණු මේ දාමයට කියනවා බහු අවයවකය කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවා C6යි H12යි O6යි. මොනවද පුතේ මේ C6යි H12යි O6යි කියන්නේ? මේ මොනවද? මේවා තමයි ග්ලූකෝස්. දැන් ග්ලූකෝස් කියන්නේ ඒකාවයවකයක්. ග්ලූකෝස් කියලා කියන්නේ මොකද්ද හේතුව? මේක සරල ව්‍යුහයක් ග්ලූකෝස් කියලා කියන්නේ. අපි දන්නවා අපි ගන්න ආහාරයේ තියෙන කාබෝහයිඩ්‍රේට් ජීර්ණය වුණාම ඒවා මොනොසැකරයිඩ් බවට පත් වෙනවා. මොනොසැකරයිඩ් වර්ග තුනක් තියෙනවනේ මොනවද? ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස් කියලා. එතකොට සරලම මොනොසැකරයිඩ් වර්ගය තමයි පුතේ ග්ලූකෝස්. එතකොට ග්ලූකෝස් කියන්නේ මේ ඒකක අණුවක්, ඒකාවයවකයක්. එතකොට මේ ග්ලූකෝස් දාමයක් විදිහට මේවා ගොඩ එකතු වෙලා ඔහොම සම්බන්ධ වෙලා හැදෙනව මොනවද? අන්න හැදෙනවා සෙලියුලෝස් කියන්නකො. සෙලියුලෝස්. ඔයගොල්ලෝ දන්නවනේ. එතකොට මේ සෙලියුලෝස් කියලා කියන්නේ අන්න ග්ලූකෝස් අණු විශාල ප්‍රමාණයක් දාමයක් විදිහට සම්බන්ධ වෙච්චි බහු අවයවකයකට තමයි අපි කියන්නේ සෙලියුලෝස් කියලා. එහෙනම් පුතේ බහු අවයවක කියන්නේ ඒකක අණු නැත්නම් ඒකාවයවක විශාල සංඛ්‍යාවක් බහු අවයවීකරණය වෙලා. ඒ කියන්නේ එකිනෙක දාමයක් විදිහට සම්බන්ධ වෙලා හැදෙන ව්‍යුහයකට කියන්නේ බහු අවයවකයක් කියලා. උනා අපි දැන් ඉස්සෙල්ලා ඔකේ නිර්වචනය ලියාගමු. බහු අවයවක. ලියන්න පුතේ කුඩා අණු රැසක්. කුඩා අණු රැසක් එකිනෙක සමග සම්බන්ධ වී කුඩා අණු රැසක්. ඒ කුඩා අණුවකට කියන්නේ පුතේ ඒකාවයවකයක් කියලා. කුඩා අණු රැසක් එකිනෙක සමග සම්බන්ධ වී සෑදෙන එකිනෙක සමග සම්බන්ධ වී සෑදෙන විශාල අණු බහු අවයවක ලෙස හැඳින්වේ. විශාල අණු බහු අවයවක ලෙස හැඳින්වේ. පුතේ යටින් ඔන්න තරු ලකුණක් දාලා රතු පෑනෙන් ලියන්න.
බහු අවයවක සෑදීමේ ක්‍රියාවලිය බහු අවයවක සෑදීමේ ක්‍රියාවලිය බහු අවයවක සෑදීමේ ක්‍රියාවලිය බහු අවයවීකරණය බහු අවයවක සෑදීමේ ක්‍රියාවලිය බහු අවයවීකරණය එක වචනයක් බහු අවයවීකරණය කියන්නේ එක වචනයක් නම් වේ බහු අවයවීකරණය නම් වේ හරි දැන් පුතේ ඔන්න වෙනම කරුණක් ලියන්න ඒක නිල් පෑනෙන් ලියන්න ඩොට් එකක් දාලා බහු අවයවක නිර්මාණය වී ඇති බහු අවයවක නිර්මාණය වී ඇති කුඩා අණු බහු අවයවක නිර්මාණය වී ඇති කුඩා අණු දැන් පුතේ රතු පෑනෙන් ලියන්න මේ වචනය ඒක අවයවක ඒක අවයවක කියලා එකට ලියන්න පුළුවන් එහෙම නැත්නම් මේක ලියන්න පුළුවන් ඒක අවයවක මේක රතු පාටෙන් ලියා ගන්න ඒක අවයවක ලෙසත් ඒක අවයවක ලෙසත් ඒවා දැන් පුතේ ඔන්න මේ වචනේ රතු පාටෙන් ලියා ගන්න ඒවා බහු අවයවීකරණයෙන් ඒවා බහු අවයවීකරණයෙන් දැන් ඕන ආයසරයක් නිල් පෑන්ට මාරු වෙන්න සෑදෙන විශාල අණු බහු අවයවක සෑදෙන විශාල අණු බහු අවයවක ලෙසත් හැඳින්වේ බහු අවයවක ලෙසත් හැඳින්වේ ඒකටම ලියන්න බහු අවයවකයේ අඩංගු මූලික ව්‍යුහ ඒකක 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 පුතේ එතනත් ඔන්න රතු පෑනෙන් ලියන්න පුනරාවර්තන ඒකක මොනවා කියලාද කියන්නේ පුනරාවර්තන ඒකක නම් වේ පුනරාවර්තන ඒකක නම් මේ වචනේ රතු පාටෙන් ලියා ගන්න. එතකොට පුතේ අපි ඔතන වචන තුනක් ඔන්න හඳුනා ගන්නවා මොනවද ඒකාවයවක බහු අවයවක පුනරාවර්තන ඒකක. හරි. තව වෙනම කරුණක් ලියන්න ඒකාවයවක සැලකූ විට ඒක සාමාන්‍ය නිල් පාටෙන් ලියාගෙන යන්න ඒකාවයවක සැලකූ විට ඒවායේ අනුක ස්කන්ධය සාපේක්ෂව අඩුය. ඒකාවයවක සැලකූ විට මොකද ඒක මුල් ඒකකයනේ. ඒකාවයවක සැලකූ විට ඒවායේ අනුක ස්කන්ධය සාපේක්ෂව අඩුය. එහෙත් ඒකාවයවක රාශියක් බහු අවයවීකරණයෙන් සෑදුන බහු අවයවකවල සාපේක්ෂ අනුක ස්කන්ධය ඉතා ඉහළ අගයක් ගනි. සාපේක්ෂ අනුක ස්කන්ධය
ඉතා ඉහළ අගයක් ගනි. ඉතා ඉහළ අගයක් ගනි. හරි. ඊළඟ පුතේ ඔන්න බලන්න අපි දැන් බලමු කොහොමද මේ බහුව්‍යවකයක් නිර්මාණය වෙන්නේ කියන එක. දැන් ඔන්න පොලිතීන් එහෙම නැත්නම් පොලිඑතීන් කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. එතකොට පුතේ පොලිඑතීන් කියපුවාම එතනම තේරෙනවා එතීන් කියන ඒකාවයවකය නේද? ඒකාවයවක ගොඩ දාමයක් විදියට සම්බන්ධ වෙලා තමයි පොලිඑතීන් හැදෙන්නේ. පොලිඑතීන් වලට තමයි අපි කෙටියෙන් කියන්නේ පොලිතීන් කියලා. එතකොට පොලිතීන් වල ඒකාවයවකය මොකක්ද? පොලිතීන් වල ඒකාවයවකය තමයි එතීන්. එතීන් කියන සූත්‍රය අපි දැන් ඉගෙන ගත්තා. මොකද්ද පුතේ එතීන් කොහොමද එන්නේ? එතීන් කියලා ලියන්නේ කොහොමද? දිත්ත බන්ධන මෙන්න මේ තමයි එතීන්. නේද? ඔහොම. හරි. එතකොට මේ වගේ ඒකක අණු විශාල ප්‍රමාණයක් හරිද? මේ වගේ ඒකක අණු විශාල ප්‍රමාණයක්. ඒ කියන්නේ මේවා දැන් එතකොට එහෙම සම්බන්ධ වෙනකොට මේක අඳින්න පුතේ මේ විදියට. මෙන්න මේ වගේ ඒකක විශාල ප්‍රමාණයක් එකිනෙක සම්බන්ධ වෙලා. හරිද? දැන් මේක ඇන්දොත් මේකේ ඉන්නේ පුතේ ආයෙත් කාබන් මෙතන හයිඩ්‍රජන් ආයෙ මේක ගත්තාම ඔන්න තවත් මේ වගේ කාබන් හයිඩ්‍රජන් මෙන්න මේ විදිහට සම්බන්ධ වෙවි එතීන් අණු විශාල ප්‍රමාණයක් දාමයක් විදියට සම්බන්ධ වුණාම අන්න නිර්මාණය වෙන්නේ මොනවද? පොලිඑතීන් එහෙම නැත්නම් පොලිතීන්. එතකොට ඒක අන බහු අවයවකයක් පොලිතීන් කියලා කියන්නේ. පුතේ එතන ලියාගමු අපි මෙහෙම මාතෘකාවක් ලියන්නකෝ පොලිතීන් වරහන් ඇතුලේ පොලිඑතීන් සෑදෙන අයුරු කියලා ලියන්න. සෑදෙන අයුරු. හරි. දැන් පුතේ යටින් ලියන්න මේ තමයි මේ විදිහට ලියා ගන්නකො. මොකද්ද මේ තියෙන්නේ ඒකාවයවක. ඒක අවයවකයක ලියමු. ඒක අවයවකය මොකක්ද ඒකාවකය වෙන්නේ? එතීන්. හරිද? එතකොට පොලිතීන් හැදෙන ඒකාවයවකය තමයි එතීන්. කියලා පුතේ මේ සූත්‍රය අඳ ගන්න. ඒ වගේ එතීන් ඒවා ගණනාවක් සම්බන්ධ වෙලා මේ පොලිඑතීන් නිර්මාණය වෙන ආකාරය මේ විදිහට අඳගන්න. තව දුරට මෙහෙම ඇඳ හැකියි. නේද? තව අපිට අඳින්න පුළුවන් ඕන කාබන් ඇදෙනතු ලස්සන ඇඳ ගන්න ඔයාලා. කාබන් දැන් ඔයගොල්ලන්ට පෙනේ මේ විදිහට මෙහෙම එතකොට මේ තියෙන පුතේ එතීන් කියන අණු මේක හයිඩ්‍රජන් බලියා ගන්න. විදිහට. නේද? විශාල සංඛ්‍යාවක් දාමයක් විදිහට සම්බන්ධ වෙලා තමයි පුතේ පොලිඑතීන් නිර්මාණය වෙන්නේ. මේක ඇඳ ගන්න. උදේ මේක අඳින්න. අඳලා ඉවර නම් මට කියන්න.
පුතේ හරිද? මේක අඳගත්තද? තමයි ඉවරද? කො කතා කරන්නේ? හරි නේද? රයිට්. යටින් ලියන්න මෙහෙම ඉහත බහු අවයවීකරණ ක්‍රියාවලිය ඉහත බහු අවයවීකරණ ක්‍රියාවලිය පහත ආකාරයට සංක්ෂිප්තව කියන්නේ නිකන් සාරාංශ විදියට පහත ආකාරයට සංක්ෂිප්තව කැටි කරලා දැක්විය හැකිය. පහත ආකාරයට සංක්ෂිප්තව දැක්විය හැකියි. ඉතින් ඒක ලියා ගන්න හයිඩ්‍රජන් මේක තන n කියලා දාගන්න. එතකොට මේක අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. කොහොමද? කාබන් එතන හයිඩ්‍රජන් මෙහෙම දාලා පුතේ මේකේ n සංඛ්‍යාව මේ වගේ අණු n සංඛ්‍යාවක් සම්බන්ධ වුණාම අන්න හැදෙනවා මොකද්ද? බහු අවයවකය. එතකොට මේක සංක්ෂිප්තව පුතේ මෙහෙම ලියන්න පුළුවන්. මේ අපි මේ ලියපු එකම තමයි මේ තියෙන්නේ. කෙටි කරලා ඔහොම ලියන්න පුළුවන්. හරිද? පුතේ ලිව්වද? හරි. ඊළඟ පුතේ අපි බලමු දැන් එතීන් වල කොටස් තුනක් තියෙනවානේ. එකක් තමයි ඒකාවයවකය. අනිත් එක තමයි පුනරාවර්තන ඒකකය. මේක ඉවරයිනේ. මම නම් කිව්වා. ඊළඟ එක තමයි මොකද්ද? බහු අවයවකය. ඔයාලා මෙහෙම ලියන්න මෙතන පොඩි බුලට් එකක් එම ඇඳලා ඉතින් ලියන්න එතීන් වල කෙල්ලල කමාවක් දාන්න. දාලා ලියන්න ඒක අවයවකය. ඊළඟදී ලියන්න පුනරාවර්තන ඒකකය. ඒ කියන්නේ නැවත නැවත හමු වන කොටස. ඊළඟ මෙතන ලියන්න බහු අවයවකය කියලා. බහු අවයවකය. හරි? ඒක අවයවකය මොකද්ද? එතකොට එතීන් වල කාබන් මෙන්න මෙහෙමයි අපි එතීන් වල ඒකාවයවකය ලියන්නේ. හරිනේ? ඒකාවයවකය. ඊට පස්සේ පුනරාවර්තන ඒකකය කොහොමද ලියන්නේ? මෙන්න මේ විදිහටයි පුතේ පුනරාවර්තන ඒකකය ලියන්නේ. මෙතන හයිඩ්‍රජන්, මෙතනත් හයිඩ්‍රජන්, මෙතනත් හයිඩ්‍රජන්, මෙතනත් හයිඩ්‍රජන්. මෙන්න මේ විදිහට ලියලා තිබ්බොත් මේ තමයි පුනරාවර්තන ඒකකය. එතීන් වල. ඊළඟ පුතේ එතීන් වල බහු අවයවකය අපි ලියා දක්වන්නේ මෙහෙම. චූටි වෙනස්කම් තියෙන්නේ. එතන ඔන්න හයිඩ්‍රජන් ඒවා හතරයි හයිඩ්‍රජන් මේක අපි මෙම කොටු වරහනක් දාලා මෙතන දානවා n. ඔන්න එතීන් වල ඒකාවයවකය ලියන්නේ පුතේ මේ විදිහට. එතන ද්විත්ව බන්ධනය නිරූපණය කරනවා. පුනරාවර්තන ඒකකය ලියනකොට මෙන්න මෙහෙමයි ලියන්නේ. පුනරාවර්තන ඒකකය. මේකේ වරහනක් නැතත් කමන අපි වරහනක් ඕන නම් අයින් කරමු. මේකත් අයින් කරන්න. ඔහොම ලියන්න. ඔහොම පුනරාවර්තන ඒකකය. ඊට පස්සේ බහු අවයවකය ලියනකොට මෙන්න මේ විදිහටයි ලියන්නේ. බහු අවයවකය. එතකොට n සංඛ්‍යාවක්. ඒ කියන්නේ ඒකාවයවක විශාල සංඛ්‍යාවක් එකතු වෙලා තමයි බහු අවයවකය නිර්මාණය වෙන්නේ.
පුතේ ඔතන ඔය පෙළ පොතේ බලන්න 159 වෙනි පිටුවේ නිල් පාට කොටුවේ තියෙනවා බහු අවයවක ඒකාවයවක පුනරාවර්තන ඒකක හඳුන්වලා බලා ගන්න. පේනව නේද? මේක අඳලා ඉවරයිනේ. 159 පිටුවේ නිල් පාට කොටුවේ යටම තියෙනවා පුතේ බලන්න බහු අවයවක. කුඩා අණු රැසක් එකිනෙකට සම්බන්ධ වී සෑදෙන ඉතා විශාල අණු බහු අවයවක නම් වේ. හරිද? ඊළඟදී ඒකාවයවක බහු අවයවක සෑදීමට දායක වන කුඩා අණු ඒකාවයවක නම් වේ. පුනරාවර්තන ඒකකේ බහු අවයවකයේ අඩංගු මූලික ව්‍යුහ ඒකක පුනරාවර්තන ඒකක නම් වේ. අපි රතු පෑනකින් ඔය තුන ලියලා තියමුද? ගන්න රතු පෑන. ටක් ගාලා ඒ කොටුව ඇතුලේ තියෙන ඔය කරුණු තුන ලියන්න මම ඉස්සරහට ලියලා තියෙනවා. කමන්න ඉස්සරහට ලියන්න. බහු අවයවක කියලා ලියලා ඒක නිර්වචනය ලියන්න. රතු පාටෙන්ම ලියන්න. ඒකාවයවක කියලා නිර්වචනය ලියන්න. පුනරාවර්තන ඒකකය කියලා ඒ ටිකත් ලියා ගන්න. හරිද? දරුවෝ හරිද? ඊළඟ පුතේ මාතෘකාවක් ලියා ගන්නකෝ. පොලික්ලෝරෝඑතීන් 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 වලට තව නමක් පාවිච්චි කරනවා පොලිවිනිල් ක්ලෝරයිඩ්. පොලිවිනිල් ක්ලෝරයිඩ්. ඒවට තමයි කියන්නේ මොනවා කියලාද? පොලිවිනිල් ක්ලෝරයිඩ් වලට තමයි කියන්නේ පුතේ PVC කියලා. අපි ඔය ජල නල එහෙම තියෙන වැහි පීලි එහෙම නේද PVC? දැන් නම් වැහි පීලි හුඟක් අමාන වලින් ගහන්නේ නේද? ඒතර වතුර බට ඒවා පොලිවිනිල් ක්ලෝරයිඩ් කියන සංයෝගය නැත්නම් පොලික්ලෝරෝඑතීන්. ඒතර පුතේ ඒක හැදෙන්නේ මෙහෙමයි. අර එතීන් වල ව්‍යුත්පන්නයක් තමයි ක්ලෝරෝඑතීන් කියලා කියන්නේ. ඒ කියන්නේ ක්ලෝරීන් පරමාණුවක් මගින් එක හයිඩ්‍රජන් එකක් ප්‍රතිස්ථාපනය කරලා හදපු ව්‍යුත්පන්නයක් තමයි ක්ලෝරෝඑතීන් කියලා කියන්නේ. ඒකට ක්ලෝරෝඑතීන් ඔන්න n සංඛ්‍යාවක් නේද? බහු අවයවීකරණය වෙලා. එතකොට අපි ඒක අඳින්නේ කොහොමද? මෙතන ක්ලෝරීන්, මෙතන හයිඩ්‍රජන් එකක්, මෙතනත් හයිඩ්‍රජන් එකක්, මෙතනත් හයිඩ්‍රජන් එකක් නේද? මේකක් මේ වගේ n සංඛ්‍යාවක්. එකතු වුණාම හැදෙන්නේ පොලික්ලෝරෝඑතීන් එහෙම නැත්නම් පොලිවිනිල් ක්ලෝරයිඩ්. මේවට කියන්නේ PVC කියලා. PVC. පොලිවිනිල් ක්ලෝරයිඩ්. පුතේ මේ සූත්‍රය අඳගන්න. එතකොට මේ තියෙන්නේ ඒකාවයවකයේ මොකද්ද? මේ ඒකාවයවකයේ නම ක්ලෝරෝඑතීන්. මොනනම් අපි මෙතන ලියාගමුද? දින් ලියන්න ක්ලෝරෝඑතීන්. ක්ලෝරෝඑතීන්. ඒ ක්ලෝරෝඑතීන් වලින් මේ හැදලා තියෙන මොනවද? පොලික්ලෝරෝඑතීන්. පොලික්ලෝරෝඑතීන්. ඉතින් මේ සූත්‍රය අඳගන්න. මේ ටික අඳගන්න. ඒ කියන්නේ ක්ලෝරීන් වල ව්‍යුත්පන්නයක් වන ක්ලෝරෝඑතීන්
බහුවැවීකරණයෙන් තමයි ඔක හැදිලා තියෙන්නේ. හරිද? පුතේ හරිද? right. දැන් මේකෙත් පුතේ පුළුවන් ද ඔයාලට ඒකාවයවකය පුනරාවර්තන ඒකකය බහුවයවකය වෙන් කරලා ලියන්න. මම ඒකට අවස්ථාව දෙන්නම් ගෙදරදී ලියන්න. ඔතන යටින් ලියා ගන්න මෙහෙම. පොලික්ලෝරෝඑතීන්හි ඒකාවයවකය පුනරාවර්තන ඒකකය සහ බහු අවයවකය ඇඳ දක්වන්න. පුතේ අපි ඊළඟට කතා කරන්න යන්නේ පොලි ටෙට්‍රා ෆ්ලුෝරෝ එතීන් පිළිබඳ. ලියන්න මාතෘකාවක් පොලි ටෙට්‍රා ෆ්ලුෝරෝ එතීන්. පොලි ටෙට්‍රා ෆ්ලුෝරෝ එතීන්. පොලි ටෙට්‍රා ෆ්ලුෝරෝ එතීන්. පොලි ටෙට්‍රා ෆ්ලුෝරෝ එතීන්. කෙටියෙන් කියන පුතේ ඒවට ටෙෆ්ලෝන් කියලා. ටෙෆ්ලෝන්. කෙටියෙන් කියන මොනවා කියලාද? ටෙෆ්ලෝන් කියලා. ඒතර පුතේ අපි අර එතීන් වල ව්‍යුත්පන්නයක් ඉගෙන ගත්තා ටෙට්‍රා ෆ්ලුෝරෝ එතීන් කියලා. ඒ කියන්නේ හයිඩ්‍රජන් පරමාණු හතරම ෆ්ලුෝරීන් වලින් ප්‍රතිස්ථාපනය කරලා හදාගන්න ඒකාවයවකයේ තමයි මොකද්ද? ටෙට්‍රා ෆ්ලුෝරෝ එතීන්. එතකොට මේ වගේ ඒකාවයවක විශාල සංඛ්‍යාවක් හරි මේ වගේ ඒකාවයවක විශාල සංඛ්‍යාවක් මේ විදියට සම්බන්ධ වෙලා n සංඛ්‍යාවක් හැදෙන්නේ මොකද්ද? පොලි ටෙට්‍රා ෆ්ලුෝරෝ එතීන්. එතකොට මේ තියෙන පුතේ ටෙට්‍රා ෆ්ලුෝරෝ එතීන්. මේ තියෙන ටෙට්‍රා ෆ්ලුෝරෝ එතීන්. මේ මොකද්ද? පොලි ටෙට්‍රා ෆ්ලුෝරෝ එතීන් තමයි මේ තියෙන්නේ.
හරි ටෙට්‍රාෆ්ලුවරෝඑතීන් මේ පොලි ටෙට්‍රාෆ්ලුවරෝඑතීන් මේක අඳගන්න දැන් තේරෙනව නේද ඒ වගේ එකක් ඔයගොල්ලන්ට ලියා ගන්න පුළුවන් වෙන්න ඕන ඒ සිග්නල් නැතුව ගියා දැන් හරි නේද ඔයාලට මං ඇහෙනවද ඇහෙනව නේද හරි එතකොට පුතේ අද ඔන්න ළමයි කීප දෙනෙක්ම දැන් පන්තියෙන් අයින් වෙලා මොකද දන්න හරි ඔතනත් ලියා ගන්න පුතේ මෙහෙම පොලි ටෙට්‍රාෆ්ලුවරෝඑතීන් වල යටින් ලියන්න පොලි ටෙට්‍රාෆ්ලුවරෝඑතීන් වල ඒක අවයවකය ඒක අවයවකය කමාවක් පුනරාවර්තන ඒකකය සහ ඒක අවයවකය පුනරාවර්තන ඒකකය සහ පුනරාවර්තන ඒකකය සහ බහු අවයවකය නිරූපණය කරන්න බහු අවයවකය නිරූපණය කරන්න පුතේ ඊළඟදී ඔයාලට මම ටියුට් එකේ නම් කෙලින්ම එවලා තියෙනවා ඔය 4 වෙනි පිටුවේ දැන් ඔන්න අපි ඉන්නේ 4 වෙනි පිටුවේ පෙළ පොතේ තියෙන ඔය 161 සහ 162 පිටුවේ තියෙන වගුව බලන්න මොකද්ද මේ බහු අවයවක වල විශේෂ ගුණ සහ භාවිත හරිනේ අපි බලමු මේ වගුවේ මොනවද තියෙන්නේ කියලා පුතේ බලන්න බහු අවයවකයේ පොලිතීන් පෙරලා ගන්න පෙළ පොතේ 161 වෙනි පිටුව බහු අවයවකයේ පොලිතීන් බලන්න ඒකේ පුතේ විශේෂ ගුණ විද්‍යුත් පරිවාරක වීම ඒ කියන්නේ විදුලිය ගමන් කරන්නේ නැහැ පොලිතීන් හරහා ඒ වගේම තමයි ජල රෝධක වීම ඒ කියන්නේ ජලය එහාට මෙහාට ගමන් කරන්නේත් නැහැ ජල රෝධකයි ඊළඟට වායු රෝධක වීම වාතය එහා මෙහා ගමන් කරන්නේත් නැහැ සැහැල්ලු බව හරිද ආතතිය වලට ඔරොත්තු දීම කල් පැවැත්ම මේවා තමයි පුතේ ඔන්න විශේෂ ගුණ මොනවාද පොලිතීන් වල බලන්න විද්‍යුත් පරිවාරකයි ජල රෝධකයි වායු රෝධකයි සැහැල්ලුයි ආතතිය වලට ඔරොත්තු දීම ඒ නිසා කල් පැවැත්මකුත් තියෙනවා මොන පොලිතීන් භාවිත අවස්ථා බලන්න ප්ලාස්ටික් බෝතල් හදන්න සෙල්ලම් භාණ්ඩ හදන්න පොලිතීන් පටල හදන්න පොලිතීන් මලු හදන්න කුණු කසල් රැස් කරන බාල්දි දෘඩ ප්ලාස්ටික් කෙඳි හදන්න මෙන්න මේ වගේ දේවල් සඳහා මොනවද පාවිච්චි කරන්නේ මේ පොලිතීන් භාවිතා කරනවා හරි ඊළඟ පුතේ බලන්න පොලි විනිල් ක්ලෝරයිඩ් ඒ කියන්නේ PVC පොලි විනිල් ක්ලෝරයිඩ් බලන්න ගින්නට ප්‍රතිරෝධී වීම පොලි විනිල් ක්ලෝරයිඩ් ගින්නට ප්‍රතිරෝධී විද්‍යුත් පරිවාරක ඒ වගේම ජල රෝධක සැහැල්ලුයි හරි මෙන්න මේ නිසා මේවා යොදා ගන්නවා මොනවා හදන්න බාන වැහිපීලි ජල නල කන්ඩියුට් වට නැමෙනසුළු පයිප් ආදිය නිපදවීම න පොලි විනිල් ක්ලෝරයිඩ් වල භාවිත රයිට් ඊළඟ පුතේ එන්න ඊළඟ පිටුවට ටෙෆ්ලෝන් නේද ටෙෆ්ලෝන් කියන්නේ අපි මේ දැන් කතා කරපු පොලි ටෙට්‍රාෆ්ලුවරෝඑතීන් ටෙෆ්ලෝන් කියලා කියන්නේ බලන්න තාපයට ඔරොත්තු දීම විද්‍යුත් පරිවාරක වීම තාපයට ඔරොත්තු දෙනවා විද්‍යුත් පරිවාරකයි එතකොට ආහාර පිසීමට යොදා ගන්නා නොඇලෙන නේද non stick බඳුන් කියලා කියන්නේ අපි බඳුන් නිපදවීම හිම සපත්තු නිපදවීම ඒතකොට ඔන්න ටෙෆ්ලෝන් භාවිත වෙන අවස්ථා පුතේ එතකොට මේ වගුවේ තියෙන කරුණු ටික ඔයාලා පොතේ ගන්න ඕන අභ්‍යාස පොතට ගන්න ඕන ඒ නිසා ඔය වගුව අඳින්න ඉඩ තියන්න මාතෘකාවක් ලියලා තියමු අපි බහු අවයවකවල විශේෂ ගුණ හා භාවිත කියලා යන්න බහු අවයවකවල විශේෂ ගුණ හා භාවිත කියලා ලියලා
ඒ වගුවට ඉඩ තියන්න. හරිද? ඒ වගුවට ඉඩ තියන්න. අද පුතේ පොඩ්ඩක් මේ පාඩම අපිට ඉවර කරන්නම නම් කාලේ පොඩ්ඩක් මදි වගේ. හැබැයි ඉවරම කරොත් නම් ලේසි නේද? ඔයාලට මොන හරි ඊළඟ පන්ති මොන හරි තියනවද? අපි ඊළඟ දවසක ඉවර කරමුද එහෙනම්? ළමයි අපි නම් ඊළඟ දවසක ඉවර කරමු. ඔයාලා පුතේ ওই වගුව අඳින්න. එතකොට මට තව සාකච්ඡා කරන්න තියෙන්නේ පොඩි කොටසක්. අපි වෙනම ඊළඟ සති කාලයක් යොදාගෙන ඒ ටික කරමු. එතකොට මේ පාඩම ඉවරයි. මොකද කලබලේ කරන්න අවශ්‍ය නැහැ නේ. හරි. එහෙනම් ඔය වැඩ ටික කරන්න ඔයාලා පුතේ ටියුට් එක පුළුවන් නම් ගන්න. ටියුට් එක අරගෙන ඔය දැන් ඔය ලියාගත්ත සටහන ඒ ටියුට් එකේ මම හිස් තැන් තියලා තියෙනවා. ඒ අදාළ තැන් වල ලියලා ටියුට් එකත් සම්පූර්ණ කරගන්න. හරිද? ඒතර ලබන සතිය වෙනකොට ටියුට් එක අරගෙන තිබ්බොත් ලේසි. එතකොට ඒ ටික එතන ඉඳලා අපි සාකච්ඡා කරපුවාම ඒ වෙනකොට ඔයාලා ටියුට් එක අරගෙන සම්පූර්ණ කරලා තියාගන්න. ඒ ටිකත් සම්පූර්ණ කරපුවාම ඒක පාඩමත් එතනම සම්පූර්ණ වෙනවා. හරිද? එහෙනම් පුතේ ඔන්න අදට මම පන්තිය නතර කරනවා. සියලු දෙනාටම සුබ දිනයක් වේවා. Yes, sir.